සිත් අසපුව. අයිබෝවන් සුවදායක සන්ධ්‍යාවක්. අපි සූදානම් වෙන්නේ සෙනසුරාදා සිත්නෙත් අසපුව ආරම්භ කරන්නට. අදත් ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව සෙනසුරාදා සිත්නෙත් අසපුව වෙනුවෙන් ආරාධනා කළා උඩුගම්පල හෙන්ඩිමහර ගම්පහ බවුන් පෙළැස්ස නිර්මාතෘන් වහන්සේට, පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට බොහොමත්ම ගෞරවයෙන් අපේ ස්වාමීන් වහන්සේව පිළිගෙන අපි සූදානම් වෙන්නේ ධර්මානුශාසනාව ඔබට සමීප කරවන්නට රාත්‍රී 9 දක්වා ඔබට දිගටම මේ ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නට ආරාධනා කරමින් අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට ඇරයුම් කරනවා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. අද උතුම් ධර්මානුශාසනාවේ පින්බර ශ්‍රාවකත්වයත් දායකත්වයත් ලබන පින් ඇති ඔබ හැම දෙනාටම මෙත් සිතින් ආශිර්වාද කරනවා. සියලු දෙනාටම සෙතක් සාන්තියක්, යහපතක්, සැපතක්, අභිවෘද්ධියක්ම වෙත්වා කියන මෙත් සිතින්. පින්වත්නි, අද දායකත්වයේ ඕස්ට්‍රේලියාවේ පදිංචි සිරෝමා චාන්දි පින්වත් ඒ දියණිය, එවැගේම W.A. ජයසිංහ බෑනනුවන්, H.J. නිසාන්ත පුතණුවන් සහ මල්ලිකා සඳගිරි ලේලි ඇතුළු පින්නතුන් විසිනුයි මේ දායකත්වයට එකතු වෙන්නේ. ඒ ඇත්තෝ හැම දෙනාගේම සත් ප්‍රාර්ථනා අපි දේශනාව අවසානයේදී සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා කරමු. එහෙම දෙනාටමත් යහපත, සැපත, ශාන්තිය, සැනසෙල්ලම වෙත්වා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. අපි අද ඔයත්තන්ට කියා දෙනවා පින්වත්නි, පසුගිය සතියේත් අපි කියා දුන්නා විශේෂ දේශනයක් දෙවියන් විසින් විමසපු ගැටලුවකට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්න ආකාරය. අදත් අපේ එදා මිත්ත සූත්‍ර කතා කරේ. අදත් ඒ වගේම දෙවි කෙනෙක් ඇවිල්ලා අහපු ගාතාවකුත් භාග්‍යතුන් වහන්සේ ඒකට දුන්න පිළිතුරු ගාතාවත් සහිත කෙටි දේශනාවක් ඒ සංයුත්ත නිකායේ සගාත වගේම තෝරගන්න හිතුවා. අද අපි කතා කරන්න පින්වත්නි ජාගර සූත්‍රය. ජාගර කියලා කියන්නේ නිදිවරණෝ කියන එකයි. එතකොට මේ ජාගර සූත්‍රය ඒ දෙවිය ඇවිල්ලා ටිකක් හිතාගන්න බැරි වෙනස් විදිහේ ප්‍රශ්නයක් අහන්නේ. සවැත් නුවර ජේතවනාරාමයට තමයි පින්වත් මේ දෙවියා ආවේ. ගොඩක් කලාවට මේ ජේතවනාරාමෙදී තමයි දෙවිවරු බබළුවාගෙන ඇවිල්ලා, දෙව්රමම බබළුවාගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ දහම් විමසලා තියෙන්නේ. ඉතින් මේ ජාගර සූත්‍රයේ මේ දෙවියා විසින් විමසන ප්‍රශ්නය කති ජාගරතං සුත්තා කති සුත්තේසු ජාගරා. එහෙමයි විමසන්නේ. කතිහි රජමාදේති කතිහි පරිසුජ්ජති. මොකද්ද මේකේ තේරුම? කී දෙනෙක් නිදාගෙන ඉද්දි කී දෙනෙක් ඇහැරගෙන ඉන්නවද?
කී දෙනෙක් නිදි වරද්දි කී දෙනෙක් නිදියගෙනද? අපි මෙතනදී කිව්වා ඔබට ජාගර කියන නිදිවරනවා කියන එකයි කියලා. මේ නිදිවැරීම සම්බන්ධව අහන්නේ කී දෙනෙක් නිදිවරද්දි කී දෙනෙක් ඇහැරලා ඉන්නවද? කී දෙනෙක් ඇහැරලා ඉන්නකොට කී දෙනෙක් නිදියගෙනද? ඒ ටික අහලා ඊට පස්සේ ඇහුවා කතීහි රජමාදේති කතීහි පරිසුජ්ජතිති. මෙතනදී කී දෙනෙක් කෙලස් ගන්නවද? අවසනවද? කී දෙනෙක් පිරිසිදු කරනවද? කොච්චර කාරණාවලින්ද කෙලස් වැඩෙන්නේ, කොච්චර කාරණාවලින්ද පිරිසිදු වෙන්නේ කියන එකයි යහන්නේ. නිදිවරණ එකයි ඇහැරගෙන කියන්නේ ඇහැරලා ඉන්න නිදිය ගන්න. මේ අමුතු ප්‍රශ්නයක් පින්වත්නි, මේ දෙවියාගේ මේ ප්‍රශ්නේ. ඒ වගේ ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් අහන්නේ යම් කිසි අවබෝධයක් ඇති දෙවි කෙනෙක්මයි. නිදියගෙන ඉන්න අය කී දෙනෙක් එහෙම නිදියන් ඉදි කී දෙනෙක් ඇහැරන් ඉන්නවද කියලා සාමාන්‍යයෙන් අපෙන් කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් එහෙම අපි මොකක් දෙයිද උත්තරේ? මේක නිකන් අර shift එකට වැඩ කරනවා වගේ කියලා හිතනවා වගේ කතාවක් නේ. කියන්නේ මෙච්චරක් කට්ටිය ඇහැරගෙන ඉදි මෙච්චරක් කට්ටිය නිදියනවද? මේ කට්ටිය නිදියගෙන ඉදි කී දෙනෙක් ඇහැරගෙන ඉන්නවද? බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නේ විසඳනවා. දෙවි කෙනෙකුට ඇතිවෙන ඕවගේ ප්‍රශ්නයක් විසඳන්න මොන ශාස්ත්‍රූන් වහන්සේටද පුළුවන්? පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සරණ ගියපු දෙවිවරු වෙන්නට ඕනේ මේ අහන්නේ. මොකද හේතුව ඒ ප්‍රශ්නේ ඒ තරම්ම වටිනා ප්‍රශ්නයක්. ඇත්තට මෙතන පහේ කතාවක් තියෙන්නේ. පංච ජාගරතං සුත්තා පංච සුත්තේසු ජාගරා. 5 දෙනෙක් ඇහැරගෙන ඉන්නකොට 5 දෙනෙක් නිදි. ඒ වගේම 5 දෙනෙක් නිදියගෙන ඉද්දි 5 දෙනෙක් ඇහැරලා. ඒක තමයි පංච ජාගරතං සුත්තා පංච සුත්තේසු ජාගරා කියලා කිව්වේ. පංචහි රජමාදේති කෙලස් ඇති වෙන්නේ 5 දෙනෙක්ගෙන්. පංච පරිසුජ්ජති පිරිසිදු වෙන්නෙත් 5 දෙනෙක්ගෙන්. 5කින් පිරිසිදු වෙනවා, 5කින් කෙලස් වැඩෙනවා. 5 දෙනෙක් ඇහැරන් ඉදි 5 දෙනෙක් නිදියනවලු. 5 දෙනෙක් නිදියන් ඉදි 5 දෙනෙක් නැගිටලලු. සූත්‍රේ නම් ඔච්චරයි. ජාගර සූත්‍රේ. ඇත්තටම ඔන්න අටුවාවක වටිනාකම උතෙන් දිනනවා අපිට. මේ 5 දෙනා කවුද? දැන් බුදුරජාණන් වහන්සේත් පිළිතුරු දෙන්නේ මේ එච්චරනේ. උන්වහන්සේ කියන්නේ දෙවිය ඇහුවා කී දෙනෙක් නිදියන් ඉදි කී දෙනෙක් ඇහැරන් ඉන්නවද? කී දෙනෙක් ඇහැරන් ඉදි කී දෙනෙක් නිදිනවද? ඔය ටික නේ. එතකොට කී දෙනෙක්ද කියලා හැම ඉතින් බුදුරජාණන් වහන්සේගේ පිළිතුර පැහැදිලි. 5 දෙනෙක්. 5 දෙනෙක් ඇහැරගෙන ඉදි 5 දෙනෙක් නිදි 5 දෙනෙක් නිදියගෙන ඉදි 5 දෙනෙක් ඇහැරලා. දැන් මේක පින්වත්නි දෙවියට තේරුණා. ඒ නිසා දෙවියා පෙරලා ප්‍රශ්න කරන්න ගියේ නැහැ කවුද ස්වාමිනේ නිදිය ගන්න ඉන්න 5 දෙනා. ඒ අය නිදියන් ඉදි ඇහැරන් ඉන්න 5 දෙනා කවුද කියලා දෙවියා ප්‍රශ්න කරේ නැහැ. සමහරට දෙවියා දන්න දේ දෙවියට තහවුරු කරගන්න මේක ඇත්තද කියන බලන්න ඇහුවා වෙන්න පුළුවන්. පින්වත්නි, අටුවාවේ මේක පැහැදිලිව විස්තර කරලා දෙනවා. සද්ධාවයි, වීරියයි, සතියයි, සමාධියයි, ප්‍රඥාවයි කියලා කියන මේ පංච ඉන්ද්‍රිය. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම 5 නිදි වරාගෙන ඇහැරගෙන ඉන්න වෙලාවට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ 5 දෙනා නිදි කියනවා. ඉන්ද්‍රිය පංචේන්ද්‍රිය හැරගෙන ඉන්නකොට නීවරණ 5 නිදි. එතකොට නීවරණ 5 හැරගෙන ඉන්නකොට පංචේන්ද්‍රිය නිදි. එතකොට ඔතනදි කිව්වා පින්වත්නි 5 දෙනෙක් නිසා කෙලෙස් ඇවිස්සෙනවා. ඒ තමයි පංච නීවරණ.
ඒ අය නිසා තමයි කෙලෙස් වැඩෙන්නේ. පිරිසිදු වෙනවා කෝ පහකින්. ඒ තමයි මේ පංච ඉන්ද්‍රිය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහෙන් තමයි පිරිසිදු වෙන්නේ. දැන් මෙතන මේ සූත්‍රය පින්වත්නි ජාගර කියන මේ සූත්‍රයේ ඔයත්තන්ට තේරෙන්න ඕන එක දෙයක්. ඒ තමයි අපේ මනස යම් කිසි වෙලාවක මෙතන යම් ධර්මයක් අවදි කරවල තියාගෙන ඉන්නවනම් ඒ වෙලාවට ස්වභාවයෙන්ම අනිත් ධර්ම නිදි කියන එක තේරුම් ගන්න එකක් තමයි මේ අපේ මනස වඩනකොට අපි මේකේ ස්වභාවය තේරුම් අරන් ඉන්න ඕනේ. කෙනෙකුට ඕනකම තියෙනවා නම් මේ පංච ඉන්ද්‍රිය දියුණු කරගන්න. ඒ පංච ඉන්ද්‍රිය දියුණු කරන කෙනා අනිවාර්යෙන් නිදි කරවන්න ඕනේ පංච නීවරණ. දැන් සමහර වෙලාවට ගෙදර මොන හරි වැඩක් කරගන්න ඕන නම් අර පුංචි ළමයි ඉන්න ගෙවල් වල අය මේ ළමයා නිදි කරව ගන්න ඕන නැත්නම් අපි හිතමු ඔන්න අම්මට තියෙනවා මොන හරි ක්ලාස් එකක්. එයාට මොන හරි අන්තර්ජාලේ Zoom ක්ලාස් එකක් තියෙනවා. දැන් ඒ ඔන්ලයින් කරන පන්තිය මේ අම්මට අපි හිතමු එක්කෝ යාගේ වැඩපොලේ මීටින් එකක්. දැන් පුංචි ළමෙක් ඉන්නවා අතදරුවෙක්. මේ අම්මා බලනවා කොහොම හරි මේ ක්ලාස් එකේ වෙලාවට කලින් ළමයාව පොඩ්ඩක් නිදි කරව ගන්න ඕනේ. එයා නිදි කරගත්තම මේ වැඩේ කරගන්න පුළුවන්. සමහර ලාවට ගෙදර තියෙන ඇඳුම් ටික හොද ගන්න. මොනවා හරි ගේ අස්පස් කරගන්න වැඩකට ළමයාව නිදි කරවගෙන මේ ටික කරගන්න ඕනේ. එහෙම වෙන්න පින්වත්නි ඒ කියන්නේ අපි මේ සමහර අවස්ථා තියෙන අපේ ජීවිතේ ඒ දරුවා අඬන්නේ නැතුව දරුවාගේ කරදර කරන්නේ නැතුව දරුවා නිදියගෙන ඉන්න වෙලාව පහසුවෙන් වෙන වැඩක් කරගන්න පුළුවන් කියලා හිතන. මේ නිවන් මඟ වඩද්දිත් ඒ වගේ නිකන් අර ළමෙක් නිදි කරවනවා වගේ පංච නීවරණ නිදි කරවන්න මොනවා හරි දෙයක් කරන්න වෙනවා. එතකොට පංච නීවරණ නිදිය ගත්ත වෙලාවට අර අපිට ජීවිතේ සමහරලාට පින්වත්නි සියොම් වශයෙන් වැඩෙන පංචිදුරන් පංච ඉන්ද්‍රිය කියලා කියන නිවන් මඟ තුල වැඩෙන පංච ඉන්ද්‍රිය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය වැඩෙන්න ගන්නේ අන්න අර කට්ටිය නිදිය ගත්තට පස්සේ. එතකොට පංච ඉන්ද්‍රිය නිදි නම් පංච නීවරණ ඒ වෙලාවට නැගිටලා ඉන්නවා. දැන් මේ හිතේ තියෙන ස්වභාවයන් දෙක. දැන් මේ ස්වභාවයන් දෙක කතා කරද්දී අපි බලමු මෙතනදී ඇයි මේ පංච ඉන්ද්‍රිය ඇහැරවලා පංච නීවරණ නිදි කරවන්න මොකද්ද හේතුව? මොකද්ද අවශ්‍යතාවය? මෙතනදී පින්වත්නි මේ පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ ජීවිතේ ඔයත් නිවන වෙනුවෙන් විශේෂයෙන් අයන්නේ ඉඳලා වඩන්න තියෙන දේ. ඒක නිකන් නෙමෙයි අග දක්වාම. අග කියලා කිව්වේ අරහත්ත්වයට දක්වාම. එක්තරා සූත්‍රයක් තියෙනවා ඉන්ද්‍රිය සංයුත්තේ සංයුත නිකායේ මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙකුට ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන එක ඇති වෙලාම නැත්තම් විරිය ඉන්ද්‍රිය කියන එක ඇති වෙලාම නැත්තම් සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය ඇත්තේම නැත්තම් අන්නේ ඇත්තෙම නැති කෙනා එයා මේ නිවන් මඟට යොමු වෙච්ච කෙනෙක් නෙමෙයි. එතකොට කවුරු හරි කෙනෙකුට ඉන්ද්‍රිය විදිහට ශ්‍රද්ධාව ඇති වෙනවා. වීරිය සිහිය සමාධි ප්‍රඥා කියන මේ ධර්ම ඉන්ද්‍රිය විදියට ඇති වෙනවා. මොකද මේ ඉන්ද්‍රිය විදියට ඇති වෙනවා කියන්නේ? ඉන්ද්‍රියක් කියන එක පින්වත්නි එන්න මෝරනෝ. හැබැයි මේ ඉන්ද්‍රියක් විදියට පිහිටලා තියෙනවා. දැන් ඇස කන නාසය දිව කය අපි ගමු උදාහරණයකට.
මෙතනදී ඉන්ද්‍රිය විදියට ගමු. ඇස නම් වූ ඉන්ද්‍රිය. ආයතනයක් විදියට නෙමෙයි, ආයතනයක් විදියට කිව්වේ ක්‍රියාකාරී ස්වභාවය. මෙතනදී අපි මේ ඉන්ද්‍රියක් විදියට ගත්තොත් ඇහැ කියන එක පුංචි කාලෙට වඩා වැඩිහිටි වයසට එනකොට ටික ටික මේ ඇහැ මෝරලා ගිහිල්ලා. ඉන්ද්‍රියානම් පරිපාකෝ. ජරාව කියන ලක්ෂණේ, දිරනවා කියන ලක්ෂණයට අයිති මේ ඉන්ද්‍රියන් මෝරණ එකත්. කන මෝරනවා, නාසය මෝරනවා, දිව මෝරනවා, කය මෝරනවා. මේවා මෝරනවා පින්වත්නි. එතකොට මේවා සමහරලාවට තියෙනවා, සමහරලාවට නෑ කියලා එකක් නෑ. ඉන්ද්‍රියක් විදියට කොයි වෙලාවෙත් මේක පිහිටලා තියෙනවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥාත් කෙනෙක්ගේ ජීවිතේ ඉන්ද්‍රිය විදියට පිහිටනවාද? අන්නේ ඉන්ද්‍රියක් විදියට පිහිටපු කෙනා තවදුරටත් පෘථග්ජන කෙනෙක් නෙමෙයි කියනවා. පෘථග්ජනයාට ඉන්ද්‍රිය ධර්ම පිහිටලා නැහැ. පෘථග්ජනයාට ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධි ප්‍රඥා මේවා පිහිටලා නැහැ පින්වත්නි පෘථග්ජනයාට. පෘථග්ජන මට්ටමින් නැගිටපු කෙනෙකුට තමයි මේවා පිහිටන්නේ. එතර මේ ධර්ම ටිකම දියුණු කරලා තමයි කෙනෙකුට සෝතාපන්න ඵලයටපත් වෙන්න තියෙන්නේ. සෝවාන් වෙච්ච කෙනෙක් තවදුරටත් මේ සද්ධාව දියුණු කරනකොට සෝවාන් වෙච්ච කෙනෙකුට තියෙනවා සෝවාන් කෙනෙකුගේ මට්ටමේ ශ්‍රද්ධාව. සෝවාන් කෙනෙකුට තියෙනවා සෝවාන් කෙනෙකුගේ මට්ටමේ වීරියක්. සෝවාන් කෙනෙකුට තියෙනවා සෝවාන් කෙනෙකුගේ මට්ටමේ සතියක්. සෝවාන් කෙනෙකුගේ මට්ටමේ සමාධියක්, සෝවාන් කෙනෙකුගේ මට්ටමේ ප්‍රඥාවක් සෝවාන් කෙනෙකුට තියෙනවා. එතකොට ඒ ධර්ම ටික පින්වත්නි එයා උත්සාහයෙන් දියුණු කරනවා නම් ඒ සෝවාන් වෙච්ච කෙනා සකදාගාමී වෙනවයි කියන මේ ඉන්ද්‍රිය ධර්ම ටික වැඩෙනකොට. දැන් ඔබ නිකන් හිතන්න සෝතාපන්න කෙනෙකුගේ මට්ටමට එන්න ඕන ශ්‍රද්ධාව කෙනෙක් ඒ ශ්‍රද්ධාව දියුණු කරලා එතෙන්ට ගෙනාවනම් සෝවාන් කෙනෙකුගේ මට්ටමේ වීරියක්, සතියක්, සමාධියක්, ප්‍රඥාවක් කෙනෙක් වීරියවන්ත වෙලා එතෙන්ට ගෙනාවනම් ඒ එතෙන්ට ආවට පස්සේ යාට කියන්නේ දැන් සෝවාන් කෙනා කියලා ඒ ඉන්ද්‍රිය ධර්ම ටික එතෙන්ට ගෙනාව හේතුවෙන්. දැන් එතන ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද? ඒ ශ්‍රද්ධාව කියන්නේ අපි සාමාන්‍ය සෝවාන් වෙච්ච කෙනාගේ ශ්‍රද්ධාවට කියනවා අවෙච්චප්පසන්නයි කියලා. වෙනස් වෙන්නේ නැති පැහැදීමක් කියලා. සෝතාපන්න කෙනෙකුගේ ශ්‍රද්ධාවක් වෙනස් වෙන්නේ නැත්තේ හේතුව මොකද්ද? අපි මේ දේශනේ අතරෙම සියුම් විදියට මේ ප්‍රශ්නයකින් එක බලමු. සෝවාන් කෙනෙක්ගේ අවෙච්චප්පසන්න වෙන්න, ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැති වෙන්න හේතුව මොකද්ද? පින්වත්නි, සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයා පංච උපාදානස්කන්ධය අවබෝධ කරලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධය අවබෝධ කළාට පස්සේ කොටිම කියනවනම් මේ පංච උපාදානස්කන්ධේ දුකක් කියන එක සෝතාපන්න කෙනාට අවබෝධ වෙලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධේ හටගන්න යම් සමුදයක් තියෙනවනම් ඒ පටිච්ච සමුප්පන්න වූ සමුදයත් අවබෝධ කරලා තියෙන්නේ. මේ දුක තණ්හාව නිසා හටගන්නේ කියලා අවබෝධ කරලා තියෙනවා. එතකොට ඒ තණ්හාව යම් කිසි තැනකදී අශේෂ ඉතිරි නැතුව නිරුද්ධ කළොත් එහෙම දුකත් නිරුද්ධ වෙනවා කියලා සෝවාන් වෙච්ච කෙනා අවබෝධ කරලා තියෙනවා. මේ සාක්ෂාත් කිරීම කරගන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි තියෙන්නේ ප්‍රගුණ කරන්න එකම මාර්ගය කියලා අවබෝධ කරලා තියෙනවා. සෝවාන් කෙනාට මෙන්න මේ සත්‍ය ඥානෙ ඇති වුණාට පස්සේ පින්වත්නි මේ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරපු ශාස්ත්‍රුන් වහන්සේ ගැන සැකයක් එන්නේ නැහැ. මොකද සෝතාපන්න කෙනා මේ ටික අවබෝධ කරලානේ තින්නේ. එයාට එතකොට එයා චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානයක් විදිහට අවබෝධ කරා කියන්නේ මෙයාට ඇති වෙලා තියෙන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියට ආපු කෙනාට ඒ සම්මා දිට්ඨියේ පිහිටලා ඉද්දි පින්වත්නි එයා ඇති සැටියෙන් අවබෝධ කරලා තියෙනවා යථා භූත ඥාණයෙන් ඒ සම්මා දිට්ඨියට ආපු නිසා ඒ නිසා යාට
යථාභූත ඥානය කියන එක සෝවාන් වෙච්ච කෙනාට තියෙන යථා කියන්නේ ඇත්ත, භූත කියන්නේ ස්වභාවය. ඇත්ත ස්වභාවය. ඒතර පංච උපාදානස්කන්ධය ඇත්ත ස්වභාවය. ආයතන 6 ඇත්ත ස්වභාවය. පටිච්චසමුපාදයේ ඇත්ත ස්වභාවය. මේ සියල්ලේ හැම දෙයකම ආයතන ස්කන්ධ ධාතු මේ හැම දෙයකම යථා ස්වභාවය ගැන අවබෝධයක් තියෙනවා. අන්නේ යථා ස්වභාවය ගැන තියෙන අවබෝධය නිසා පින්වත්නි සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයාට ශ්‍රද්ධාව තියෙනවා. ඉතින් මේ අවබෝධය ආවට පස්සේ එයා දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සත්‍යයි. ඒතර බුදු කෙනෙක් ගැන තියෙන විශ්වාසෙන්නේ ධර්මයේ ගැන සත්‍ය කියන විශ්වාසය ආවට පස්සේ. ඒ නිසා මේ මාර්ගේ වඩන සංඝ රත්න ගැනත් ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ. ඒ ආර්ය ධර්මයේ ගැන අවබෝධයෙන්ම දකින නිසා ඒ අවබෝධය තුල පිහිටලා ඒ ධර්මයේ ගැනත් සැකයක් නැහැ. ඒ වගේම තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගැනත් සැකයක් ඇති වෙන්නේ නැහැ සෝවාන් වෙච්ච කෙනාට. මොකද එයා මේ යථාභූත ඥානෙට ඇවිල්ලා තියෙන නිසා. ඇත්ත ඇති සැටියෙන් දන්න නිසා. ඇත්ත ඇති සැටියෙන් දකින නිසා. එතකොට ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් විදිහටම සෝවාන් වෙච්ච කෙනෙකුගේ තියෙන්න ඕන ශ්‍රද්ධාව මට්ටමක් තියෙනවා කියලා මම ඉස්සෙල්ලා කිව්වනේ. ඒ ශ්‍රද්ධාව තමයි ඔය අවබෝධය ඔස්සේ ආපු ශ්‍රද්ධාව. ඒතර ඒක අවෙච්චප්පසන්නේ වෙනස් වෙන්නේ නැති ශ්‍රද්ධාවක්. ඒක තමයි සෝවාන් කෙනාගේ ශ්‍රද්ධාවේ මට්ටම. ඒතර ඔබ මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරද්දී ශ්‍රද්ධාව දියුණු කරන්නේ ඉස්සෙල්ලාම ඔන්න ඔය මට්ටමට. ඒ කියන්නේ අර ප්‍රඥාවත් දියුණු වෙන තැන. ඒතර මේවා දියුණු වෙන්නේ දැන් ඔය යථාභූත ඥානෙ ඇති වුණාම නම් ඒ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැති තැනට එන්නේ. ඒ යථාභූත ඥානෙ ඇති කරගන්න බෑනේ පින්වත්නි මේ නීවරණ ටික හැරෝගෙන. නීවරණ හැරලා ඉන්නවා කියන්නේ කාමච්ඡන්ද කියන එක ඇක්ටිව් කියන එකයි. කාමච්ඡන්ද අවදියෙන් ඉන්නවා. ව්‍යාපාද අවදියෙන් ඉන්නවා. ඇහැරගෙන ඉන්නවා. නිදිමත අලස ගති කියන තීන මිද්ද අවදියෙන් ඉන්නව හැරගෙන. උද්දච්ච කුක්කුච්ච කියන විසිරීම් පසුතැවීම් මේවා අවදියෙන් ඉන්නව හැරගෙන. විචිකිච්ඡා කියන සැක ඒවා අවදියෙන් ඉන්නවා. ඒතර මේවා අවදියෙන් ඉන්නකොට අර ඉන්ද්‍රිය ධර්ම ඒ හිතේ වැඩෙන්නේ නැහැ. ඉන්ද්‍රිය ධර්ම ටික වැඩුන් නැත්නම් සෝතාපන්න වෙන්නත් බෑ. එහෙනම් කෙනෙකුට සෝවාන් වෙන්නත් මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ නිදි කරවන්න වෙනවා පින්වත්නි. මේ ටික නිදි කරවනකොට මොකද වෙන්නේ? අර රජස් කියලා කියන කෙලෙස් වල ස්වභාවයේ යටපත් වෙනවා. යටපත් වෙච්ච සිතක ස්වභාවයෙන්ම එයාට එතන හොඳට සතිය වැඩෙනවා. සතියයි අසතියයි කියලා කියන ධර්ම දෙක ගත්තොත් එහෙම යම්කිසි තැනක සතිය වැඩෙන්නේ එතන අසතිය මේ ඉන්ද්‍රිය ධර්ම සියල්ලටම විරුද්ධවාදීකම් කරන අර නීවරණ බලවත් තැනක තමයි එයාගේ හිතේ සතිය නැති අසතියට ඉඩ තියෙන්නේ. එතකොට මේ අසතිය කියලා කියන තැන ඇවිස්සලා තියෙන කෙලෙස් ඒ අසතියෙන් එතන සමහරලාට පින්වත්නි රාගය තියෙන්න පුළුවන්. ඒ රාගය තියෙන තැන තියෙන අසතිය. එතන ද්වේෂය තියෙන්න පුළුවන්. එතන තියෙන අසතිය. මෝහය තියෙනවද? එතන තියෙන අසතිය. එතකොට සතිය නෙමෙයි සිහිය නෑ අසිහිය. මේ මුලා වෙච්ච අසිහිය තියෙන තැන රාග ද්වේෂ කියලා කියන ඇලීම් ගැටීම් ඇවිසි තියෙන තැන නීවරණ හොදට අවදියෙන් ඉන්න තැන එයාගේ මනසේ මේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම ටික දියුණු වෙන්නේ නැහැ. එතකොට දැන් ඔතෙන්දී අපි නිකන් කල්පනා කරලා බැලුවොත් සමහර වෙලාවට යම්කිසි කෙනෙක් ධර්මයේ දියුණු කරලා මේව යටපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමු ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට යාට මේ දේශනාවක ඇහෙනවා ඉවසන ස්වභාවය. ඒක දැන් අහලා යාට හිතෙනවා මම මේ විදියට කෙලෙස් දිහා බලන්න ඕනේ, කෙලෙස් හිත අඳුර ගන්න ඕනේ.
ඒ කෙලෙස් වලට අනුව වචන හසුරන එක හිත හසුරන එක මේවා පාලනයක් කරගන්න ඕනේ කියලා දැන් අර ධර්මය අහලා එයා දැන් කරන්න හිමීට පටන් ගන්න. දැන් මම දන්න එක්තරා අම්මා කෙනෙක් දවසක් මට කියනවා සයන්හස මේ රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ වංචක ධර්ම පොත ගැන ඉස්සර කියවලා තියෙනවා ඕන තරම්. නමුත් අර මේ ධර්මයේ ඉගෙනගෙන හිතේ ස්වභාවය ටික ටික අඳුරගන්න තැනට ශ්‍රද්ධාවෙන් මේ අවතීර්ණ වෙනකොට තමයි අර පොත්වල තියෙන වටිනාකමත් තව තේරෙන්න ගත්තේ ආපහු කියවනකොට කියලා. එතකොට එයා එක කාරණයක් යාට හිතේ හොඳට මතක තියලා තියෙනවා. මේ ඒ කාරණාව මාත් එක්ක කිව්ව සයන්හස මේ හිතේ තියෙන නීවරණ අඳුරගන්න විදිය මේ පොත්වලින් බලලා දැන් මම ටික ටික කරගෙන යනවා කියලා. තියෙන කෙලෙස් ටික ටික අඳුරගෙන ඒවා අඳුරගත්තට පස්සේ මම මේක ඔන්න මේ හිතෙන් අයින් කරන්න ඕනේ කියලා ඕනකමක් ඇවිල්ලා ඒක අයින් කරන්න උත්සාහ කරනවා කියලා. ඉතින් ඒක නැති කරගන්න ඕන වෙලාවයි. නමුත් දැන් එයා ඒ කියන විදියට මේ හිතේ තියෙන මේ ස්වභාවය ඔන්න ඊර්ෂියාව. මම මේ ඊර්ෂියාව නැති කරගන්න ඕනේ. දැන් එහෙම හිතන තැන පින්වත්නි දැන් ඒකට එක උදාහරණයක් විදිහට කතා වුණා මේ අසවල් ළමයා මෙන්න මේ විභාගයේ හොඳට පාස් වෙලා කියලා කෙනෙකුට කියනවා. එතකොට ඒක අහගෙන ඉන්න කෙනා කියනවා මේ පාරටිය විභාගේ ලේසිලු නේද? දැන් එතකොට මේ අර ළමයා පාස් වෙලා කියනකොට ඒක ඉරිසියාවට මෙහෙන් හිතෙන් පයින්ව කතාවක් මේ පාරේ අමාරු නෑලුනේ කියලා. එතකොට දැන් මේ වචන ටික එන්නේ ඉරිසියාවෙන් පින්වත්නි. මේ පාර අමාරු නෑ කියන එක අඟවලා පෙන්නනවා මේ පාස් වෙන්නේ නැද්ද ඉතින් කියන එක. දැන් ඕකටම සමාන සිද්ධියක් මේ අපිටත් මූණ දෙන්න වෙච්ච අත්දැකීමක තියෙනවා. මම ඔය නෙල්ලිගල හාමුදුරුවෝ කූරගල ගොඩනගන එක ගැන සමහර ලාවට ඇතැම් නායක හාමුදුරුවෝ එහෙම කොහෙදි මුණ ගැහුණත් සමහරලට කතා කරනවා. ඔබ වහන්සේ වැඩියේ නැද්ද කූරගල එහෙම? සෑහෙන වැඩ ටිකක් කරනවා. මම සමහර ලාවට අර අපි කූරගල නිර්මාණය කරන එකට සම්බන්ධ තියෙනවා WhatsApp group එකක් හදලා ඒකේ තියෙන නිතර ඒ ගොඩනගන පින්තූර දකින්නවා ඒ group එකේ. දැන් සමහර පන්සල් වල නායක හඳුරු හම්බුනාම එහෙම නැත්නම් අපේ ඔය ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලා එහෙම හම්බුනාම කතා බහ කරනකොට මම ඔය සමහරලාට ඒ ෆොටෝස් උතරම් පෙන්නනවා. මේ බලන්න හඳුරන්නේ මේ මාස කීපයක් ඇතුලේ සෑහෙන වැඩ කොටසක් මේ වෙනකොට කරලා තියෙනවා. ඉතින් අපේ මේ රටට ජාතියට යම් කිසි විදියකට මේ ජීවිතේ අපේ හිතුවේවත් නැති ලොකු උරුමයක් රැකදීමක් නේද මේ කියලා. ඉතින් අර හාන්දරෝරෝ ඒකට හිතෙන් උන්වහන්සේලාගේ ඇති වෙන සතුට අපිත් බලන උන්වහන්සේලාත් ඒකට සතුට වෙනවට අපිත් සතුටුයි. ඉතින් අපිත් සතුටටනේ දැන් මේක කියන්නේ ඒ කරන දේ අනුමෝදන් වෙමින්. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් දවසක් මට ඔහිම කියනකොට කිව්වා ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක්. ඊන්සේ මාත් එක මේක ගැන මං කිව්වට පස්සේ කිව්වා ඕව ඉතින් මේ සෑහෙන ආමි එකකින් එහෙම උදව් තියනවා නේද කියලා. ඒතර අර ආමි එකෙන් උදව් තියනවා කියන වචනේ ආවේ ඒක ඉරිසියාවටනේ. දැන් හාමුදුරුවෝ ඒ වෙලාවේ ඒක ඇහෙනකොට මාගේ සිත තුළ මෙන්න මට ඉරිසියාවක් උපන්නා කියන එකවත් අඳුරන්න සිහිය නැහැ. නැති නිසා තමයි අර වගේ වචනයක් එළියට පයින්නේ. ඕවා ඉතින් කරන්න බැරිය කියලා එනවා එළියට. එතකොට දැන් ඒක ඕන කෙනෙකුට එහෙම කරන්න පුළුවන් වෙන්න එපේ. ඒක තේරෙන්නේ නැහැ. දැන් මේ ඉරිසියාවට අර වගේ දෙයක් පයින්නවා. ඒක අර විභාගේ හොඳට පාස් වෙලා කියනකොට මේ පාර ටිකක් ලේසිලු නේද කියලා කියනකොට එයා දන්නේ යාට සිහිය නැහැ. සතිය කියන එක නැහැ. මෙතන මේ හිතේ ඔන්න ඉරිසියාවක් උපන්නා කියලා බලන්න. ඔන්න නිකමට අපි මේ උදාහරණයකට කියන්නේ. ඉරිසියාව කෙලෙස් එක්ක තියෙන එකනේ. ඒක තියෙන නීවරණත් එක්ක. නීවරණ එළියට පයින්නකොට ඒ කියන්නේ නීවරණ අවදියෙන් ඉන්නවා කියන එකයි. ඒ කටින් එළියට එන්නේ නීවරණ. ඉරිසියාව එන්නේ නීවරණ ඔස්සේ.
සමහර වෙලාවට ඉරිසියා කරන කෙනා ගැන යම්කිසි ද්වේෂයක් තියෙන්න පුළුවන්. ව්‍යාපාදය. මෛත්‍රී සහගත කෙනා ගැන ඉරිසියාවක් එන්නේ නැහැ නේ පින්වත්නි. ඒ කියන්නේ ඔයත් හිතන්න ඔබ තමන්ගේ දරුවා ගැන මෛත්‍රියක් තියෙනවා නම් අම්මාට තියෙනවනේ මෙත්තා කියන එක. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා මේවා ළමයින් ගැන තියෙනවා තමන්ගේ අම්මා තාත්තට. එතකොට ළමෙක් මොනවා හරි දෙයක් කරලා ජයග්‍රහණයක් කරනකොට යම්කිසි දෙයකින් යම් ලැබීමක් තියනවාද ඒ දරුවාට එක දැක දැක ඉරිසියාව නෙමෙයි එන්නේ. අම්මා තාත්තට ඒ ලැබීම එක්ක සතුටු වෙනවා. ඒක පින්වත්නි අර මෛත්‍රී සහගත ස්වභාවයක් තියෙන තැන කිසි විදියකින් ඉරිසියාවක් කෙනා ගැන එන්නේ නැහැ. අනේ සාදු සාදු. ඒ ආගේ පෙර පිනක් නේද? ඒ වගේ ඕන කෙනෙක් ගැන මෛත්‍රී සහගත තැනක එන්නේ ඉරිසියාව නෙමෙයි. මුදිතාව. මෙත්තා, කරුණා, මුදිතා. ඒතර මෙත්තා තියෙන තැන මුදිතා එනවා. මුදිතා කියන එකේ විරුද්ධ පැත්ත තමයි ඉරිසියා කියන එක. එතකොට ඉරිසියා එන තැන මෙත්තා නැහැ. ඇයි මුදිතා නැහැනේ? ඉරිසියා තියනවා කියන්නේ හරියට එතනත් අර මේ දෙක වගේ තමයි. ඉරිසියාව අවදියෙන් ඉද්දි මුදිතා නිදි. මුදිතා අවදියෙන් ඉද්දි ඉරිසියා නිදි. එහෙනම් මුදිතා නිදි නම් මෙත්තත් නිදි. එතකොට මෙත්ත නිදි කියන්නේ සතිත් නිදි. එතන අසතිය තියෙන්නේ. කෙනෙක්ගේ කටින් පනිනව වචන ඇතුලේ කවුද හැරගෙන ඉන්නේ කවුද නිදියගෙන ඉන්නේ කියන එකත් කියන්න පුළුවන්. හරි. එතකොට ව්‍යාපාද කියන නීවරණය අර ඉරිසියාව යට තියෙනවා එහෙනම්. අනිත් පැත්තෙන් කාමච්ඡන්ද. දැන් ඔබට නොතේරුණාට ඉරිසියාව කියන එකට කාමච්ඡන්ද හරියට බලපානවා. තමන්ටේ දේ නැතිකම. දැන් ඔය දුප්පත් මිනිස්සු සමහර වෙලාවට පෝසත් මිනිස්සෙක් දැකලා තමන්ට නැති දෙයක් ඒ කෙනාට තියනවා දැක්කට පස්සේ ඒකට හිත ඇතුලේ එනවාද යම්කිසි ඉරිසියාවක්. ඒ දේ මට නෑ කියන එක ඇතුලේ එනවාද ඉරිසියාවක්. එතන තියෙන පින්වත්නි තමන්ට ඒ දේ නැතිකම හින්දා ආපු එක. එතකොට තමන්ට ඒ දේ නැතිකම කියන ඒ මානසිකත්වයට කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි දෙකම බලපාලා. නීවරණ තමයි එවිසිලා තියෙන්නේ. එතකොට දැන් හිතන්න තමන්ගේ මහත්තයා වෙන නෝන කෙනෙක්ගේ ලස්සන කොණ්ඩයක් වර්ණනා කරනවා. අර බානුකර සීතාගේ කොණ්ඩේ හරි ලස්සනයි නේද කියලා ඔන්න දැන් කියනවා මහත්තයා. එතකොට නෝනට නටනෝ දැන් අර ඇඟේ මාළු මොකද අර වචන ටික ඇහෙනකොටම සීතාගේ කොණ්ඩේ ලස්සනයි කියද්දි ඇයි මගේ කොණ්ඩේ පේන්නේ නැද්ද කියලා අහනවා. එතකොට දැන් එතන මොකද්ද මේ වචන ඇතුලේ එන්නේ හේතුව? ඒ නීවරණ ඇවිස්සිච්ච තැන පින්වත්නි සීතා ගැන සමහරට තරහක් තිබ්බේ නෑ නෝනට කලින්. නමුත් අර මහත්තයා තමන්ගේ කොණ්ඩේ නැතුව වෙන කෙනෙක්ගේ කොණ්ඩේ වර්ණනා කරද්දී එතකොට එතෙන්දී ආට හිතෙනවා ඒ කියන්නේ මගේ කොණ්ඩේ ඊට වඩා කැතද? සමහර විට එයාගේ කොණ්ඩේත් ලස්සන ඇති. එයාගේ කොණ්ඩේ සීතාගේ කොණ්ඩේට වඩා ලස්සන වෙන්න පුළුවන්. මහත්තයා ඒ වෙලාවේ එයාගේ කොණ්ඩේ ගැන නෙමෙයි මහත්තයාට මාතෘකාව ඕනේ. මාතෘකාව ඕනේ එයා දැක්ක වෙන කොණ්ඩයක්. එතකොට ඒ කොණ්ඩේ ලස්සනයි කියන එකේ තේරුම මේ කොණ්ඩේ කැතයි කියලා කියන්න බෑනේ. මේ කොණ්ඩේ කැත හින්දා අර කොණ්ඩේ ලස්සනයි කියලා කියනව නෙමෙයි. ලස්සන දෙයක ලස්සන දැන් අපි කියනවා බෝපත්තැල්ල ලස්සනයි කියලා. එතකොට අපි බෝපත්තැල්ල ලස්සනයි කිව්වේ තව මොකක් හරි දුම් හිඳැල්ලත් එක්ක නිකන් කම්පෙයා කරලා එන දුම් හිඳැල්ල කැතයි. ඊට වැඩිය බෝපත්තැල්ල ලස්සන එහෙම ගන්න නෙමෙයි. දුම් හිඳැල්ලත් ලස්සනයි බෝපත්තැල්ලත් ලස්සනයි. එතකොට දැන් නෝනට හිතෙන්නේ එකපාරටම තමන්ගේ කොණ්ඩේ කැතද? මේ කාමච්ඡන්දවල මානසිකත්ව පින්වන්ති. කාමච්ඡන්ද කියන නීවරණෙත් එක්ක එකපාරට එන දේවල්. ඒ හින්දා මහත්තයා නිකන් මගේ කොණ්ඩේ ගැන නොකිය අර එයා කොණ්ඩේ ගැන කියනවා. ඒතර බලන්න කාමච්ඡන්ද ව්‍යාපාද මේවා ඒ වෙලාවේ අවදි වෙලා තියෙනවද? එතන යථාභූත ඥානයේ ඔස්සේ ඇතිවෙච්ච ශ්‍රද්ධාවක් නැහැනේ.
ඇත්ත ඇති සැටියෙන් කියන ඒ ශබ්ද ගැන ඒ රූපය ගැන ඒව ගැන අවබෝධයක් නෑ. එතන ශ්‍රද්ධාවකින් වීරියකින් සිහියකින් සමාධියකින් ප්‍රඥාවකින් ඒ ලෝකයේ ස්වභාවය දිහා විමසීමක් නෑ. එතන කෙලින්ම ඉන්ද්‍රිය ධර්ම නිදි ඇහැරලා ඉන්නේ නීවරණ ටික. දැන් ඔබට තේරෙනවද සාමාන්‍ය ජීවිතය හැම තිස්සෙම බැලුවොත් එහෙම ඉන්ද්‍රිය ධර්ම නිදිම තමයි තින්නේ. ඇහැරන් ඉන්නෙම නීවරණ. ඉතින් කොහෙද නිවන් දකින්නේ? දැන් මේකේ නීවරණ හැම වෙලාවෙම හැරවගෙන ඉන්ද්‍රිය ධර්ම ටික නිදි කරවගෙන නිවන් දකිවා ගා ඉන්නවා අපි. ඔබ හොඳට මතක තියාගන්න මේකේ නීවරණ ඔබේ හිතේ තියෙනවා නම් ඉන්ද්‍රිය ධර්ම කියන එකත් ඔය හිත ඇතුලේ වැඩෙනවා. හිතේ දැන් බුදුරජාණන් වහන්සේ දැන් කමල් සහ නිමල් කියලා ගමු. කමල්ට නීවරණ විතරයි තියෙන ඉන්ද්‍රිය ධර්ම කියලා එකක් නැහැ කමල්ගේ හිතේ. එහෙම එකක් නැහැ. එයාට තියෙන්නේ එකයි. හැබැයි නිමල්ගේ හිතේ තියෙනවා නීවරණ ඉන්ද්‍රිය ධර්මයි දෙකම. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ වගේ ගාතාවක් කියන්නේ ඇයි? එක්කෙනෙකුට විතරක් බලපාන අනිත් එක්කෙනාට නැති එකක් ගැන උන්වහන්සේ කියන්නේ නැහැ. උන්වහන්සේ අනිවාර්යෙන් දේශනා කරන්නේ නීවරණ වැඩෙන ස්වභාවෙත් ඉන්ද්‍රිය ධර්ම වැඩෙන ස්වභාවෙත් මේ ඕනෑම සිතක් ඇතුලේ සිද්ධ වෙන නිසා. ඔබ ධර්මයේ අහෙන ස්වභාවයක් ඔබට තියෙනවා නම් ඔබ මතක තියාගන්න ඔබට ශ්‍රද්ධාව වඩන්න පුළුවන් හිතක් ඔය හිත. ඔය හිතේ කාමච්ඡන්ද වැඩෙනවා නම් ඔය හිතේ ව්‍යාපාද වැඩෙනවා නම් ඔය හිතේ තීන මිද්ද වැඩෙනවා නම් ඔය හිතේ උද්ධච්ච කුක්කුච්ච වැඩෙනවා නම් ඔය හිතේ විචිකිච්ඡා වැඩෙනවා නම් හොඳට නීවරණ ටික වැඩෙනවා නම් ඒ කියන්නේ ඒගොල්ලෝ නිදි කියන්නේ ඇහැරලා කියන එකනේ. ඒ නීවරණ ටික ඇහැරලා කියන්නේ අර නිදියකින් ඉන්නව කට්ටියක්. දැන් අපිට වෙලා තියෙන නිදියන් ඉන්න කට්ටිය අමතකයි. මේ අය නිදි කියලා අමතකයි. ඒ අය හැරවන්න ඕනේ. ඒ ඇහැරවන්න නැතිකම සහ මෙයාලව නිදි කරවන්න නැතිකම කියන එක තමයි දැන් අපිට තියෙන නිවන් මාර්ගට එකම හෙන හුරා. මේක තේරුම් ගන්න ඔබ ඇහැරවගෙන ඉන්න කට්ටිය නිදි කරවන්නෙත් නෑ අපි. නිදි කරවපු කට්ටිය ඇහැරවන්නෙත් නෑ. ඒ අය නිකන් සදාකාලික නිදි වගේ. පන්සලකට කොහෙට හරි ගියාම චොට්ටක් ඇහැරවලාගනි බණක් අහන්නලාට පොඩ්ඩක් ඇහැරවගනි. ආයි නිදි කරවනවා. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම ටික අවදියෙන් තියාගන්න පුළුවන් නම් දවසේ පුළුවන් තරම් වෙලාවක් එයාට වැඩි කල් යන්නේ නැහැ පින්වත්නි. ශ්‍රද්ධාවන්ත කෙනෙකුගේ සෝවාන් වෙච්ච කෙනෙකුට තියෙනවා නේද කිව්ව ශ්‍රද්ධාවේ ලෙවල් එකට ඒ සීත ගේන්න එයාට සෝවාන් වෙච්ච කෙනෙකුගේ තියෙන වීරියේ ඒ ලෙවල් එකට සතිය සමාධි ප්‍රඥා කියන සෝවාන් කෙනෙකුට තියෙන මට්ටමට ඒ ලෙවල් එකට තියනවාද එතෙන්ට හිත ගේන්න අපිට බැරිකමක් නැහැ මේ ජීවිතය තුළ. හැබැයි ඒකට හරියන්නේ ඉතින් අපි හිත ඉන්නවා කොහෙද ඉතින් ඔය කොහෙ කරන්නද හැබැයි අර නීවරණ හැමතිස්සම අවදී. දැන් සීතාගේ කොණ්ඩේ ගැන කියනකොටම Tamanට ටක් ගාලා හිත දිහා පේනවනම් මගේ හිතේ ඉරිසියාවක් ආවා. වැඩේ තියෙන ඉරිසියාව ආවා කියලා මම මේක ඉරිසියාවක් ඒක දුරු කරන්න ඕනේ කියලා හිතුවා කියලා. එතකොට ඒක නිකන් යටපත් කිරීමක් විතරයි අර නිකන් හිතලා යටපත් කරනවා. එහෙම හිතලා යටපත් කරන හිතක් නෙමෙයි පින්වත්නි ඇත්තටම ඕන කරන්නේ. හිතලා යටපත් කරාට ඒක ස්ථිර නෑනේ. ඒක ස්ථිර නෑ. මේකේ කරන්න ඕනේ මොකද්ද? සතිය කියන එක පුරුදු කරන්නේ ඇත්තටම මේ හිතේ తాවකාලික දෙයක්. සතිය කියන්නේ මේ බුද්ධ ශාසනය තුල ස්ථිරව අවශ්‍ය වෙච්ච දේ නෙමෙයි. සතියක් වඩන්නේ ප්‍රඥාවක් ඇති කර ගන්න ඕනකමටයි. සතියෙන් වෙන්නේ හැමතිස්සෙම මේ තණ්හා සහිත සිත වලකින සංවර වෙන වගේ తాවකාලික දේවල් ටිකක් තමයි සතියෙන් කරන්නේ. ඒ නිසා සතිය කියන්නේ මේ හරියට ගත්තොත් එහෙම පලංචියක් වගේ తాවකාලික දෙයක්. ගොඩනගන නිවස කියන්නේ සතිය නෙමෙයි. ගොඩනගන නිවස කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව කියන එකට තමයි තණ්හාව නැති වෙන්නේ. සතියට තණ්හාව නැති වෙන්නේ නැහැ. සතියට වෙන්නේ තණ්හාව වලකින එකයි සංවර වෙන එකයි විතරයි. එතකොට දැන් අර සීතගේ කොණ්ඩේ ගැන මහත්තයා කියනකොටම එයාට සතිය ආවනම් නෝනට
නෝන සතියෙන් අඳුරගත්තා නම් මහත්තයා කියප එකත් එක්ක මට ඊර්ෂ්‍යාවක් ආවා කියලා. එයා සතිය ඔස්සේ අඳුරගත්තා නම් ඒ සතියෙන් අඳුර ගන්නකොට නෝනට පුළුවන් වෙනවා අඩුතරමේ අර පලංචිය හරි හදාගෙන තණ්හාව සංවර කරන්න. තණ්හාව වළක්වන්න. අපිට ඕන කරන්නේ ප්‍රඥාව කිව්ව ස්ථිරව. ඒක තමයි නිවස කියලා මං කිව්වා. ඒකෙන් තමයි තණ්හාව නවතින්නේ කිව්වා. දැන් මේ පහුගිය දවස්වල පාලම් ගැන කතා වුණානේ. සමහර පාලම් හැදෙනවා, සමහර පාලම් හැදෙන්නේ නැහැ. සමහර පාලම් විවෘත කරනවා, සමහර ඒවා හදාගෙන නැතුව පාරුත් එක්ක කඩාගෙන වැටෙනවා. පාලම් කතා හරියට ගෙවුණු සතියක් මේ සතිය. එතකොට පාලමක් ගොඩනගනකොට පින්වත්නි දැන් අදත් මම ඔය කොහුවලින් එනකොට මං හිතන්නේ ගුවන් පාලමක් හදන්න වෙන්නේ නැති පාර මැද මේ හාරනවා. ගංගාවක් මැද්දේ පාලමක් හදන්න ගියාමත් මේ පාරු වලින් මිනිස්සු යන්නේ ඒ පාලම එකපාරට අද ඇවිල්ලා හෙට හදලා හදන්න නැතිකමටනේ. පාලමක් කියන එක ගොඩනගනකොට විශේෂයෙන්ම මහා ජලය තියෙන තැනක ඒක මං ඔය සමහරලාට දෙකලා දෙනවා తాවකාලිකව ඒ පාලමේ කණුව වතුරේ යම් තැනක හදනවා නම් ඒ කණුව හදන්න කොන්ක්‍රීට් දාන්න බෑ. දැන් ඔය කණුවට ඕන කොන්ක්‍රීට් එක අර වතුරේ දාන්න බෑනේ. වතුරට දැම්ම ගමන් කොන්ක්‍රීට් එක ඒක සවි වෙන්නේ නැහැනේ වතුරත් එක්ක ඒක දිය වෙලා යනවා. ඒතර අනිවාර්යෙන් ගඟක කොන්ක්‍රීට් එක දාන තැන වතුර අස් කරන්න ඕනේ. ඒ ගම් පතුලේ ඉඳලම වතුර ටික අස් කරන්න ඕනේ. ඒකට తాවකාලිකව වට කරලා කියුබ් බස්සලා අපි දැකලා තියෙනවා తాවකාලික යම්කිසි ආවරණයක් හදනවා ඒ කණුව හදන තැන වට කරලා. අන්න ඒ වට කිරීමෙන් එතන වතුර ටික අස් කරගන්න ලේසි වෙනවා. අස් කරගත්තට පස්සේ එතන බේස් එක දාලා එතන අවශ්‍ය කරන විදිහට කණුව හදාගන්න පුළුවන් වෙනවා. දැන් ඔබ හොඳට හිතන්න ඔතන අර වතුර ටික ඉවත් කර ගැනීම වෙනුවෙන් తాවකාලිකව වට කරගත්ත ඒ ආවරණය ගැන ඔබ හිතන්න. ඕක වගේ තමයි සතිය කියන එක. හැබැයි අමතක කරන්න එපා ඒක తాවකාලිකයි. සතියක් කියන එක මනසට ඕන කරන්නේ නිවනට යම්කිසි తాවකාලික අර වතුර ඉවත් කරගන්න උදව් කරන දෙයක් වගේ. ඒතර මේ කොන්ක්‍රීට් කණුව ගහන්නේ අන්න එක ස්ථිරව ගහන එක නේ. ඒක ඉවත් කරන්නේ අර ආවරණය පස්සේ අයින් කරනවා. පාලම හදලා ඉවරනට පස්සේ ආවරණ ඉවත් කරනවා. හැබැයි අර කොන්ක්‍රීට් කණුව ඉවත් කරන්නේ නැහැ. ඒ කණුව ස්ථිරයි. ප්‍රඥාව කියන්නේ කණුව වගේ. සතිය හරියට අර ආවරණය වගේ. ඒතර අපි මේ සතියෙන් ආවරණය කරලා ඒක ඇතුලේ තියෙන වතුර ටික අයින් කරගන්නවා වගේ තමයි පින්වත්නි තණ්හාව වළක්වන සංවර කරන ඒවා නොකොලොත් එහෙම ඒ හිතේ ඒ කියන්නේ දෝරේ ගලාගෙන අර ගඟ ගලනවා වගේ තණ්හාව ගලනකොට ඒ තණ්හාව ගලන සිතේ කියන්නේ නීවරණ අවදියෙන් දිගින් දිගටම ගලනකොට ඒ හිතේ කවදාකවත් ප්‍රඥාව කියන කණුව ගහගන්න බෑ. ඒක සතියෙන් කරන්නේ తాවකාලික ආවරණය කිරීම. අන්න ඒ වගේ තමයි මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ධර්ම වලින් යම්කිසි මෙතන කණුව ගහන වැඩේ ආවරණය කරන වැඩේ සියල්ලම මේ වැඩේ ඇතුලේ කරනවා. එතකොට අර ගඟ ගලනවා වගේ තමයි තණ්හාව. ඒක සමහරලාවට ඒ තණ්හා ගඟ ගලන තැන තමයි ඉන්ද්‍රිය ධර්ම ටික නීවරණ ධර්ම ටික තියෙන්නේ. නීවරණ ධර්ම ටික ගලන තැන අර කණුව ගොඩනගා ගන්න බැහැ වගේ නීවරණ ගලන තැන ඒ මනසේ ඉන්ද්‍රිය ධර්ම එකක්වත් වැඩෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් ඔබ ඇහැට පේන දේවල් එක්කනේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ. ඇහැට පේන දේවල් එක්ක තමයි එහෙනම් ඔබට නීවරණ වැඩෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න. මේ පේන රූපත් එක්ක කාමච්ඡන්ද වැඩෙනවා. මේ පේන රූපත් එක්ක ව්‍යාපාදාදිය වැඩෙනවා. එතකොට ඒ වගේම තමයි ඔබ තේරුම් ගන්න ශ්‍රද්ධාව වඩන්න තියෙනෙත් මේ පේන රූපත් එක්ක. වීරිය වඩන්න තියෙනෙත් පේන රූපත් එක්ක. සතිය වඩන්න තියෙන්නේ සමාධිය ප්‍රඥාව වැඩෙන්නේ මේ පේන රූපත් එක්ක. එතකොට රූපය කියන එක එහෙම නැත්නම් ශබ්දය ගන්ධ සුවඳ රස පහස අරමුණු ආදී දේ වඩන මේ මනසේ මේ ඕනම අරමුණක් ඇති වෙනකොට
එතනදී සතියද පවත්වන්නේ අසතියද පවත්වන්නේ කියලා ඔබ තේරුම් ගන්න. සතිය නිදිනම් ඒ හිතේ අකුසල්ම තමයි තියෙන්නේ. එතකොට සතිය අවදි කරවලා තියාගන්න ඕනේ. අසතිය කියලා කියන මේ අකුසල සිත් ඇති වෙන ස්වභාවය හැමතිස්සෙම නිදි කරවලා තියාගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. එතකොට සකදාගාමී වෙන කෙනත් සෝවාන් කෙනා තුලින්ම තමයි ඒ සෝවාන් කෙනා තවදුරටත් ශ්‍රද්ධාව වඩලා, වීරිය වඩලා, සතිය වඩලා, සමාධිය වඩලා, ප්‍රඥාව වඩලා කොයි මට්ටමටද සකදාගාමී කෙනෙකුගේ තියෙන මට්ටමට ඒ ටික වඩලා සෝවාන් වෙච්ච කෙනා ඔන්න සකදාගාමී කෙනෙක් බවට පත් වෙනවා. එතකොට පින්වත්නි සකදාගාමී කෙනාට තවදුරටත් කරන්න තියෙන වැඩක් එයාට තියෙනවා සෝවාන් කෙනාගේ තිබිච්ච ඉන්ද්‍රිය ධර්ම ටික දැන් සකදාගාමී මට්ටමට ගෙනාව වගේම සකදාගාමී කෙනාට තියෙනවා අනාගාමී කෙනෙක්ගේ මට්ටමට ශ්‍රද්ධාව වැඩි කරන්න. අනාගාමී කෙනාට ශ්‍රද්ධාවේ ලෙවල් එකක් තියෙනවා. වීරිය, සිහිය, සමාධි, ප්‍රඥාවල මට්ටමක් තියෙනවා. සකදාගාමී කෙනා අන්න ඒ මට්ටමට මේක දියුණු කරගෙන ආවට පස්සේ පින්වත්නි එයා දැන් සකදාගාමී කෙනෙක් බවට පත් වෙනවා. එතකොට සකදාගාමී කෙනා අනාගාමී වෙනවා. එතෙන්ට ගෙනාවට පස්සේ දැන් අනාගාමී කෙනාට ආයි කරන්න තියෙන වැඩක් රහතන් වහන්සේ නමකට යම් මට්ටමකට තියෙනවද ශ්‍රද්ධාව අන්නේ මට්ටමට කියන පරිපූර්ණ මට්ටමක් කියලා. අනාගාමී වෙච්ච කෙනා අන්නේ මට්ටමට ගේනවා ශ්‍රද්ධාව. එතකොට වීරිය, සිහිය, සමාධි, ප්‍රඥා කියන මේ ඔක්කොම අනාගාමී වෙච්ච කෙනා මොකද කරන්නේ? පරිපූර්ණ මට්ටමට ගේනවා. මෙතෙක්කල් අර පෘථජ්ජන මට්ටමින් නැගිටලා ටිකින් ටික දියුණු කරගෙන ආපු එක පරිපූර්ණ කරන මට්ටමට අනාගාමී කෙනා ওই ටික ගේනවා. ගේනකොට යා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එතකොට බැලුවොත් එහෙම අයන්නේ ඉඳලා අග වෙනකම් A to Z කියලා කියන්නේ මේ වගේ නිවන් මඟ වඩන කෙනාට කරන්න තියෙන්නෙම ඇත්තටම ශ්‍රද්ධාවයි, වීරියයි, සීයයි, සමාධියයි, ප්‍රඥාවයි කියන ටික දියුණු කර එන එක. ඒක දියුණු කරලා කවදා හරි දවසක පරිපූර්ණ කරගත්ත දාට තමයි නිවන් දැක්ක කියලා කියන්නේ. ඒ පරිපූර්ණ කරන තැනට එන්න නම් පුළුවන් තරම් ඒ අයව අවදියෙන් තියාගන්න එපා වැඩෙන්න. නිදි කරවන කට්ටිය නිදි කරවන එක එහෙනම් අරහත්ත්ව දක්වාම යන්න තියෙන දෙයක්. හැබැයි ඒවා එක ඒවා විටින් විට අඩු වෙනවා. අනාගාමී මට්ටම නෙවෙයි සකදාගාමී මට්ටම එනකොටත් එයා තුළ පින්වත්නි කියන්නේ සෝවාන් වෙච්ච කෙනාට විචිකිච්ඡා කියන නීවරණේ ඒක සම්පූර්ණ දුර වෙලා තියෙන්නේ. සෝතාපන්න කෙනාට සෝවාන් වෙච්ච කෙනෙකුට විචිකිච්ඡා නීවරණේ වැඩෙන්නේ නැහැ. දැන් අනාගාමී වෙනකොට කාමය දුරු කරන කාමරාගය දුරු කරාට පස්සේ කාමච්ඡන්ද ව්‍යාපාද කියන පටිගයයි කාමරාගයයි දෙකම දුරු කරලා නිසා අනාගාමී කෙනෙකුට කාමච්ඡන්ද ව්‍යාපාද කියන ඒවා හටගන්නේ නැහැ නීවරණවල. කාමච්ඡන්ද නීවරණ අනාගාමී කෙනාට නැහැ, ව්‍යාපාද නීවරණ නැහැ. ඒ නිසා මේ මාර්ගඵල වල ටික ඉස්සරහට යනකොට පංච නීවරණම නැහැ. පස් දෙනාගෙන් ඇතැම්ම එතකොට නැහැ. පහක් නිදි පහක් ඇහැරලා කියන එක ඇතැම් මාර්ගඵල වලට යනකොට අවදියෙන් තියන්න ඕන ඉන්ද්‍රිය ධර්ම එතකොට ඒ පහම ඉන්නවා. හැබැයි නිදිය ගන්න ඕනේ කියලා කියන අර නීවරණ කියනගේ පහම නැහැ. මාර්ගඵලලාභී කියලා. ඇතැම් මාර්ගඵල වලට යනකොට පහම නැති වෙනවා එහෙම. එතකොට ඔතෙන්දී පහේ සමහර අය නැති වෙනකොට මේ හැරවලා තියාගන්න කිව්ව ඉන්ද්‍රිය ධර්ම පහ ඒවත් ස්ථිර වේගෙන එනවා. දැන් අරහත්ත්වයටපත් වෙච්ච රහතන් වහන්සේ නමක් බැලුවොත් එහෙම ඒ රහතන් වහන්සේගේ අර නීවරණයන්ගේ නැගිටීමක්ම නැහැ පින්වත්නි. නීවරණයන් කිසිසේත්ම නැගිටින්නේ රහතන් වහන්සේ නමකගේ මනසේ. එතකොට මොකද මේ නීවරණ රජස් එක්ක තියෙන්නේ. රහතන් වහන්සේලාගේ මනසක් තුල එයාලගේ අවදියක්ම නැහැ. එයාලා සම්පූර්ණම දුරින්ම දුරු කරලා තියෙන්නේ. ඒ නිසා මෙතන මේ පහක් නිදියදී පහක් ඇහැරගෙන ඉන්නවා, පහක් ඇහැරන් ඉදි පහක් නිදියනවා කියන එක හුදෙක්ම මාර්ගඵලලාභී උත්තමයන්ට මේ පහේ කතාව ඒ විදිහටම ගන්නෙ නැතුව මේක මේ ඔබේ මනසේ මගේ මනසේ නීවරණ යම්කිසි ආකාරයක ඒ උතුම් මාර්ගඵල වලටපත් නොවුන සිතකට ගැලපෙන ආකාරයටයි මේක තේරුම් ගන්න ඕනේ කියන එකත් ජාගර සූත්‍රයේට අගට අපි ඔබට මේකත් මතක් කරනවා.
ඉතින් ඒ නිසා නිදිය ගන්න කවුද ඇහැරන් ඉන්නේ කවුද කියලා අවධානයෙන් ඉන්න. මේ හිත නිවන පිණිස ඔබ වඩද්දී අර ගෙදර තියෙන වැඩක් කරගන්න ළමයි නිදි කරව ගන්න එක ඔබට පහසුවක් වෙන්න මේ නීවරණ ටික කොහොම හරි නිදි කරවලා තියන්න ඕනේ කියලා අවධානය හිතේ තියාගෙන පංච ඉන්ද්‍රිය ටික අවදියෙන් තියාගෙන ඒ පංච ඉන්ද්‍රිය වැඩෙන තැනට මොහොතින් මොහොත ඒක දියුණු කරන තැනට අවදිමත් සිතකින් ඔබ වාසය කරන්න කටයුතු කරන්න. අවදිමත් සිත කියලා කියන සිත සතියත් එක්ක තියෙන සිතක්. ඇත්තටම නීවරණ ඇහැරලා ඉන්නවා කියන්නේ ඔබේ සිත අවදිමත් සිතක් නෙමෙයි. ඒ සිත මේ අකර්මණ්‍ය වෙලා ගිය සිතක් නිවන් මඟ තුල එයාලා අවදියෙන් ඉන්නවා කියන්නේ. හැබැයි ස්වභාවයෙන්ම හැම වෙලාවෙම නීවරණ කොයි වෙලාවෙත් ඇහැරගත්ත ගමන්. ඉතින් ඔබ දක්ෂ වෙන්න කොහොම හරි යාලව නිදි කරව ගන්න. මේක දවසේ පුළුවන් විදිහට කාලය වැඩි කරගන්න, නීවරණ නිදි කරවන වෙලාව වැඩි කරගන්න. ඔබ ධර්මයේ අහනකොට, ඔබ දහම් පොතක් කියවනකොට, ඔබ ධර්ම මානසිකාරයක් කරනකොට ඔබට පුළුවන් ඒව නිදි කරවන්න. සමහරට ඔබ බස් එකක යනවා වෙන්න පුළුවන් ධර්ම කරුණක් හොඳට විමස දහම් මානසිකාරයක යනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවේ පින්වත්නි ඔබේ හිතේ ශ්‍රද්ධාව තියෙනවා, වීරිය තියෙනවා, සිහිය තියෙනවා, සමාධිය තියෙනවා, ප්‍රඥාව තියෙනවා, සියුම් හරි. ඒ කියන්නේ ඔබ ඒ බස් එකේ යනකොට ඔබේ මනසේ අර ධර්ම ටික අවදියෙන් ඉන්නවා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම ටික. එතකොට කාමච්ඡන්ද නිදි, ව්‍යාපාද නිදි, තීන මිද්ද නිදි, උද්ධච්ච කුක්කුච්ච නිදි, විචිකිච්ඡාත් නිදි. ඉතින් මේ ජාගර සූත්‍රයේ හරි වෙනස් මාතෘකාවක්, දෙවියෙක් ඇවිල්ලා අහුව වෙනස්ම ප්‍රශ්නයක්. ඔබට ධර්ම මාර්ගයට බොහෝ උපකාරී වෙන නිදියන 5 දෙනෙකුයි හැරගෙන ඉන්න 5 දෙනෙකුයි ගැන නිතර හිතින් අඳුන ගන්න තියෙන වටිනා උපමාවක් වගේ හරියට බැලුවොත් එහෙම ඔබ මේ ජීවිතේ තමන්ගේ හිතසුව පිණිස අපිව සංසාරේ දිග්ගස්සන්න නැති අයව හැරවලා තියාගන්න, සසර දිග්ගස්සන අයව නිදි කරවන්න, සතර අපායෙන් නිදහස් කරන අයව හැරවලා තියාගන්න, සතර අපායේ වට්ටන අයව නිදි කරවලා දාන්න. මොකද මේ නීවරණ අපිව ඕන් තරම් නිරේයවලා තියෙනවා. නීවරණ විසින් අපිව ඕන් තරම් තිරිසංගත සත්තු කරලා තියෙනවා. නීවරණ විසින් අපිව පෙරේතාත්ම වලට දාලා තියෙනවා. ඒ නිසා මේ නීවරණ නිවනට ආවරණයක් වෙලා තියෙන හිතක් ඔබ නිතර පවත්වනවා නම් ඔබට නිවන් මඟ බොහෝ දුර වෙනවා කියන එක තේරුම් අරගෙන මේ ජාගර සූත්‍රය මනාකොට අවබෝධයෙන් තේරුම් ගත ශ්‍රාවකයෙක් විදියට ඔබ උත්සාහ කරන්න පින්වත්නි. නිදි කරවන අය නිදි කරවලා අවදියෙන් තියන්න ඕන අය අවදියෙන් තියාගන්න. හැම දිනාටම මේ උතුම් අනුශාසනාව ජාගර සූත්‍රය ජීවිතයට යහපත හිතසුව අර්ථය පිණිසම හේතු වෙත්වා, හැම දිනෙකටම උතුම් නිවන පිණිසම හේතු වෙත්වා. මේ හැම වචනයක්ම සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයත් ඉක්මන් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද ඕස්ට්‍රේලියාවේ පදිංචි සිරෝමා චාන්දි දියණිය සහ ඩී.ඒ. ජයසිංහ කියන ඒ බෑනනුවන්, ඒ වගේම එච්.ජේ. නිසාන්ත පුතණුවන් සහ එම මහත්මිය මල්ලිකා සඳගිරි එලේලිය ඇතුළු පින්නතුන් විසින් දායකත්වයෙන් එකතු වෙනවා. 315 ඉඹුල්ගොඩ නිවසේ පදිංචිව සිටි විශ්‍රාමික තැපැල ස්ථානාධිපති එච්.ජී. ධර්මසේන පියාණන්ගේ නොවැම්බර් 24 වෙනි දිනට යෙදුණු දෙවර්ෂ පූර්ණ පින්කම නිමිත්තෙන් මේ සිදු කළා වූ කුසල කර්මය තුමන්ට අනුමෝදන් වේවා කියන සිත ඇති කරගෙන තාත්තා නැති වෙලා දැන් අවුරුදු 2ක් පිරෙනවා නොවැම්බර් 24ට. ඉතින් සුජීවත්ව ඉන්නවා ආදරණීය අම්මා ලීලාවති මෑණියන්. ඇයට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. තිසාරා, ශෂිනී, ඒ වගේම හංසදී, මල්කි, සඳුනි කියන මේ මිනිබිරියන්ටත් අපි උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න මේ ආශිර්වාද කරනවා. මේ සියලු පින ධර්ම ශ්‍රවණය කළපු සියලු දෙනාටත් ඉක්මන් භවයකම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා සටහන් කරගෙන තියෙනවා දායකයන් විසින්ම. ඉතින් අපේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්නතුන්ටත්
ඒ වගේම ඒ ඥාති හිතයිසි සියලු දෙනාගෙත් සත් ප්‍රාර්ථනා වෙච්ච විශ්‍රාමික තැපැල් ස්ථානාධිපති HG ධර්මසේන පියාණන්ටයි ප්‍රදාන කොට මේ පින් අනුමෝදන් කරන්නේ. ධර්මසේන පියාණන් ඇතුළු කොට සිහිපත් වෙන නොවන සියලුම මියගිය ඥාතියෝ, සංසාරගත සියලු මියගිය ඥාතියෝ, වර්ග පරම්පරාගත සියලු මියගිය ඥාතියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු මියගිය ඥාතියෝ මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා, සුවපත් වෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම පින්වත්නි, අපි මේ උතුම් ධර්මානුශාසනාව සඳහා ඊටාම් ශ්‍රද්ධාවෙන් දායකත්වයෙන් එකතු වෙච්ච පින්නතුන්ටත්, ශ්‍රාවකත්වයෙන් සහභාගී වෙච්ච ඔබ හැම දෙනාටමත්, සියලු දෙවියන්ටත් මේ පින් ආශිර්වාද කරනවා. net fm නාලිකාවේ පින්වත් අධිපතිතුමන්, කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාට, විශේෂයෙන්ම ප්‍රධාන විධායක නිලධාරීතුමන්, ඒ වගේම අපේ වරුණ ඉදිරිසිංහ මහත්මයා ඇතුළු ආගමික අංශයේ සියලු දරුවන්ට, සියලුම net කාර්ය මණ්ඩලයට, net ශ්‍රවණය කරන පින් ඇති ඔබ හැම දෙනාටමත් අපි නම් වශයෙන් සිහිපත් කළ ඒ ලීලාවතී මෑණියන් ඇතුළු ඒ දායකත්ව දරූ පවුලේ හැම දෙනාටම, ශිරෝමා චාන්දි දියණිය සහ ජයසිංහ පුතාට, ඒ වගේම නිශාන්ත පුතා සහ මල්ලිකා සඳගිරියේ දියණිය ඇතුළු මේ කිව්ව නොකිව්ව සියලු සෑම දෙනාටම සියලු පින් හේතු වෙත්වා. ඔබ හැම දෙනාමත් පින් කැමති දෙවියොත් මේ ජාගර සූත්‍රය කරන්න හේතු වෙච්ච දෙවි කෙනෙකුත් සමහරට දෙව්ලොව ඇතින්. ඉතින් මේ වගේ වෙනස් ප්‍රශ්නයක් විමසලා බුදුරජාණන් වහන්සේගෙන් වටිනා දහම් අවවාදයක් ලබාගත්තේ ඒ පින්වත් දෙවියත් ඇතුළු කොට සිහිවන නොවන සියලු දෙවිවරුත් මේ සියලු සිහිපත් කළ නොකළ දායකත්වයෙන් ශ්‍රාවකත්වයෙන් එකතු වෙච්ච ඔබ හැම දෙනාටමත් සියලු පින් බලෙන් මෙලොව හිතසුව පිණිස, පරලොව සුගතිය පිණිස සියලු පින් හේතු වෙත්වා. හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයටත් සියලුම පින් උපකාර පිණිසම උපනිශ්‍රේම වෙත්වා කියලා මෙත් සිතින් ආශිර්වාදම කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිත්නෙත් අසපුව ධර්මානුශාසනාවයි එලෙස නිමාවටපත් උනේ. හිතගෙන දැනගන්නට සහ හිතට වැඩක් දෙන්න. තමන් කරන දේවල් අතර හිතට වැඩක් තමයි අද දවසේ දේශනාව මට හිතෙන්නේ. අපි තවත් ඒ සම්බන්ධව අපේ ස්වාමීන් වහන්සේගෙන් බොහෝ දේවල් දැනගනිමු. මොකද අපේ හිත අපිට නොදැනුවත්ව ක්‍රියාත්මක වෙනවාද කියලා අපි දන්නේ හරියටම. මම දන්නේ ඒකත් දැනගන්න ඕන දෙයක්. සමහර විට අපි කරන කියන දේවල් එක්ක සමහරු කියනවා මට ඒක දැනුනේවත් නැහැ, හැඟුනේවත් නැහැ කියලා. ඉතින් එහෙම වෙනවද කියන එක සහ ඒ ධර්මයක් එක කොහොමද ගලපා බලන්නේ කියන කාරණා අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි සෙනසුරාදා සිත්නෙත් අසපුවෙන් විරාමයක් අරගෙන ධර්ම සාකච්ඡාව සමග නැවත සම්බන්ධ වෙනවා. නැවත සිත්නෙත් අසපුව සමග සම්බන්ධ වන්නේ සෙනසුරාදා සිත්නෙත් අසපුවේ ධර්ම සාකච්ඡාවයි ආරම්භ කරන්නට සූදානම් වන්නේ. සිත්නෙත් අසපුව තුළ හැම විටම ඔබට මේ සෙනසුරාදා සිත්නෙත් අසපුවහන ශ්‍රාවකයන්ට ධර්මයට එන විවිධ පැති තියෙනවා. ධර්මයට එකතු වෙන්නට පුළුවන්. නැත්නම් තමන්ගේ හිත යම් ආකාරයකට ධර්මයට නැඹුරු කරගන්න පුළුවන් විවිධ පැති තිබෙනවා. ඉතින් ඒ විවිධ පැති අපේ හාමුදුරුවෝ දිනෙන් දින දවසින් දවස එක එක දේශනාව අනුව වෙනස් කරමින් කියලා දෙනවා, අනුශාසනා කරනවා. ලොකු පහසුවක් ඔබට ලැබිලා තිබෙන්නේ. ඉතින් ඒ පහසුව හරි හැටි භුක්ති විඳිනවාද නැද්ද කියන එක ඔබ අතේ තිබෙන කාරණාවක්. මට දේශනාව අහනකොටම දෙනන දෙයක් තමයි දැන් ගොඩක් වෙලාවට අපි මේවා අපේ ජීවිතයට එකතු කරගන්න නැති ප්‍රශ්නයක් තියෙනව නේද කියන කාරණේ. කියන්නේ නීවරණ යටපත් කරලා තමන්ගේ ජීවිතයට නැත්නම් යම් අවශ්‍ය නැති ටික දැන් කාමච්ඡන්දේ, ව්‍යාපාදේ මේ ආදී කොටගත් නීවරණ යටපත් කරන්න කියනවා. අනිත් පැත්තෙන් ඉන්ද්‍රිය ධර්මයන් වඩන්න කියනවා. ඉතින් අපි බොහෝ වෙලාවට කරන්නේ ඒකේ අනිත් පැත්තම තමයි. නුහුරුටම තමයි අපි ගමන් කරලා පුරුදු වෙලා තිබෙන්නේ. මේක මොකක් හරි හේතුවක්ද කියන කාරණය අපිට දැනගන්න පුළුවන් නම් වඩාත් වැදගත් වේවි. අපේ සාකච්ඡාව ආරම්භ කරන්නට සැරසෙන මොහොතේ අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ නැවත වාරයක් බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. අපේ හැමදෙරෝනේ
ඇතරම ඒ කරන්න සුදුසු නැති නැතන් කරන්න සුදුසු දේ අපේ අතින් අත්හැරිලා සුදුසු නැති නැත්නම් අපිට හානි කරන දේවල් වලට අපි වැඩි වශයෙන් පෙළඹෙන්නේ. එයි අපේ හොඳරනේ මේක මේ හැම දෙයකදීම දකින්නවනේ. ඇස කන නාසය මේ හැමතැනම හැම දෙයක්ම පිනවනකොට බහුතරයකට මේ අනිත් පැත්තේ තියෙන කියන්නේ සංසාරේ පුරුද්ද නිසාද එහෙම වෙන්නේ. අපි මේක හදාගන්නට උත්සාහ නොකරන පිරිසුත් ඉන්නවනේ. ඒ අතරතුර ඒ කියන්නේ පෙනිපෙනි සමහරලාට අපිට හොඳ අවස්ථාවල් උදා වෙනවා. හැබැයි අපි බලෙන් මේ අවස්ථාවල් මගහැරව ගන්නවා. ඒකට සමහරලාට විවිධ හේතු දක්වනවා. සමහර අය බොන්නේ නැහැ කියලා මතයකට ඇවිල්ලා ඉඳලා අද විතරක් චුට්ටක් ගන්නවා කියනවා. අන්න ඒ වගේ කෑමේදී පවා බීමේදී පවා මේ හැම තැනකදීම ඒ කියන්නේ සමහරව හිතනවා ඒ දේ තුල තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. බැලුවහම ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි අපේ හිතේම තමයි නේද අපි හඳුරන්නේ. මිනිස්සුන්ට සමහරලාට වරන මේ බෝනෝන රෝග කියන එකටත් කෙලෙස් තමයි වැඩි. දැන් වෛද්‍යවරු බෝනෝන රෝගවලට හේතු කොහොමද කියන්නේ ඒ හැම එකක්ම අන්තිමට හොයලා බලුවොත් එimhe කෙලෙස් ප්‍රශ්න තමයි. සමහර බෝනෝන රෝග මානසික ආතතියත් එක්ක හෝ එහෙම නැත්නම් ආහාර සම්බන්ධ වැරදි කය පරිහරණය කිරීම නිසා හෝ ගොඩක් බෝන රෝග තියෙනවා. කර්මය නිසා ඇති වෙන බෝනෝන රෝගත් තියෙනවා. එතකොට මේ දැන් අපි දියවැඩියාව වගේ රෝගයක් ගත්තත් වරුණ සමහරලාවට කය වැරදියට පරිහරණය කිරීම එකක්. ඔව්. එහෙම නැත්නම් මානසික ආතතිය වගේ කාරණා තියෙනවා. කර්මයක් තියෙනවා. ඒ ওই තුනම වැළුවම කෙලෙස්නේ. එහෙමයි. හොඳට බලන්න හිතලා මානසික ආතතියක් කියන්නේ කෙලෙස්. ඔව්. හරිද? අසතිය නීවරණ බහුල හිතක් තමයි මානසික ආතතියටපත් වෙන්නේ. සිහිය සතිය පුරුදු වෙන්නේ නැති සිත. ඔව්. එතකොට ඒත් කෙලෙස්. ඒතර කය වැරදියට පරිහරණය කරන එක නිසා දියවැඩියාව හැදෙනවා කියන්නේ. දැන් උදාහරණයක් අපි හිතමු අපිට දැන් මෙතන සජීවී මාධ්‍ය සාකච්ඡාව නිසා ඇතැම් පැණි බීම වර්ග වල නම් කියන්න බෑ. නමුත් තියෙනවනේ දැන් ඔය සීනි බහුල පැණි බීම වර්ග. ඒතර සමහර වෙලාවට ඇබ්බැහි වෙලා තියෙනවා. ඔව්. එතකොට එහෙම පැණි බීමකට ඇබ්බැහි වුණාම ඔන්න එයා ඒ හේතුවෙන් දියවැඩියාව හදාගත්තා කියමුකෝ. ඒත් ඉතින් කෙලෙස්නේ අර ඇබ්බැහියට හේතුනේ. ඔව්. ඒකට කාමච්ඡන්දෙන් ඇලිච්ච නිසා ඒක ආය වුණා බැඳුනා එකට ඒ කෙලෙස් නිසාම තමයි එතකොට ආයේ ඒ දියවැඩියාව හදාගත්තේ. එහෙමයි. එතකොට ඔන්න කය වැරදියට පරිහරණය කරන තව හේතු තියෙනවනේ ගොඩක් සමහරලාවට ව්‍යායාම් නැතිකම කියනවා. එතකොට ව්‍යායාම් නැති වෙලා තියෙන්නේ මොකටද? මිනිස්සු කය වෙහෙසලා වැඩ කරන එකට කම්මැලි. එහෙමයි. කොටින්ම ව්‍යායාමයක් විතර ඇවිදින්නත් කම්මැලි. ඒතර කම්මැලිකම කියන්නේ කෙලෙස්ද නැද්ද? කෙලෙස්. කෙලෙස්. ඒතර ව්‍යායාම අඩු වෙලා තියෙන්නේ කෙලෙස් නිසා. ආහාර වැරදියට පරිහරණය කළෙත් මේ ලෝභය වගේ කෙලෙස් නිසා. එහෙමයි. ඊට පස්සේ සමහර කෙනා අපිට මගකදී කැම ටිකක් හරියට ගන්න අපි එහෙම කොච්චර කැමති වුණත් සමහරවිට නැහැ කියනවා. නැත්තෙත් මොකද මේ රටේ මිනිස්සු බහුතරය කැමති දේ තමයි රටේ හැම තැනම තියෙන්නේ. මම දැකලා තියෙන සමහරලට වරන සමහර කෑම කඩ දානවා හරියට හොඳ මේ ගමේ කෑම මේ නෙළුම් කොලේ දෙන්නේ කෙහෙල් කොලේ දෙන්නේ කියලා පටන් ගන්නවා. මෙන්න ටික කාලයක් ගිහලා බලනකොට රයිස් කොත්තු විතරයිලු තියෙන්නේ. පටන් ගත්තේ අර මහා කතන්දර කියලා. සෞඛ්‍ය සම්පන්න ආහාරයක් කියලා. පොලොස් දෙනවා ආරක දෙනවා එක දෙනවා. මොන පොලොස් තන්තිමට කොත්තු තමයි. කොත්තුයි රයිසුයි. එතකොට ඒ කියන්නේ මිනිස්සු පටන් ගන්න මිනිස්සු හිතන ඒක මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් ඇති. ඒකට කැමති ඇති හිතාගෙන පටන් ගන්නවා. කාලයක් යනකොට තේරෙනවා මේ වැඩිපුර ඇවිල්ලා අහන්නේ මේව නෙමෙයි අර විස දේවල්. කෙලස්. එතකොට ඒව හොයලා අන්තිමට මේගොල්ලන්ට තේරෙනවා කාලයක් යද්දි එහෙනම් මේ වැඩි ඉල්ලුම තියෙන අරක ඒව දාන්න වෙනවා. මොලින් දෙකම තියාගෙන කරනවා. මේකෙන් නුත් තියෙන අරගෙනත් තියෙනවා. ඒතර තේරෙනවා මේක ඉතුරු වෙනවා. මේ සෞඛ්‍ය සම්පන්න කියලා හදාගත්ත ඒවා වියදනුත් වැඩියෙන් හදලා ඒවා ඉතුරු වෙනවා. නමුත් අර වියදම අඩුවෙන් හදාගත්ත විස මේ කැම ටික ටක් ගාලා ඉවර වෙනවා. ඊට පස්සේ කාලයක් ඇති බලනවා මොකටද අපි බොරුවට වේදම් කරන්න කියලා අරක නවත්තලම දාලා මේ විස දේවල් ටික විකුණනවා. එතකොට ඒක වෙලෙන්දාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මේ පාරිභෝගිකයාගේ තියෙන කෙලෙස් ප්‍රශ්නයක්. එතකොට ඔවුන් ලෙඩ හදා ගන්නවා. ඉතින් මෙහෙම බැලුවම
ඒ දියවැඩියා වගේ රෝගවලට ඔය කය වැරදියට පරිහරණය කිරීම සහ මානසික ආතතිය ඔය ඔක්කොම කෙලෙස් බලන් ගියාම අන්තිමේදී කර්මයක් බලපාලා නම් ඒත් ඉතින් කෙලෙස්න වරුණ. ඒ ඉතින් කර්ම විපාකයකට නම් මෙදා මේ ආබාධය හදාගත්තේ එදා ඒ විපාකයට දාලා කර්මය රැස් කරේ කෙලෙස් නිසානේ. ඒක කරපු නිසානේ. ඒක කරපු නිසා ඒ කෙරුවේ කෙලෙස් නිසානේ. එහෙනම් බැලුවම සියලුම දියවැඩියා රෝග සියලුම ඔහි සමහරය වෙනවා පරම්පරාවෙන් එනවා කියනවා. පරම්පරාවෙන් එනවා කියන්නේ ගොඩක් ලාට කර්ම දායාද වගේ දේවල් තමයි ඉතින්. කර්ම විපාකවලට තමයි ඒ වගේ ගොඩක් කියන්නේ ඒ જાතියෙම කර්ම ගෙවන්න ඒ සුදුසු අය අම්මා තාත්තා කෙනෙක්ගේ කුසටම එනවා වෙන්න පුළුවන්. අපි මේක ස්ථිරවනේ ඒක එක හේතුවක් වෙන්න පුළුවන්. මේ එතකොට අපි සමහර තැන් තියනවා ජීවිතේ කෙලෙස් ජීවිතයට සතුට ගේනොයි කියලා අපි හිතාගෙන ඉන්නවා. අන්තිමට අපිව ලෙඩ කරලා අපේ ජීවිතේ බොහෝ දේ අපිට අහිමි කරලා කියන්නේ විනාශයක් කරනවා. බුදුරජාණන් වහන්සේ මෙච්චර මේක දුකක් කියලා කියද්දිත් අපිට ඒක තේරුම් ගන්න බෑ. අපි හිතන්නේ ඒක ඇතුලේ සැපය ගැන. දැන් මේ නිකන් සරල තැනක නිකන් බැලුවා. දැන් මලගයක් අපි හිතමුකෝ. මරණ ගයකදී ඉස්සර නිදි වරන්නේ ඔය කෙලෙස් නිසාමනේ අපි බණ කතාවක් කියනකොට දැන් ඉස්සරනේ තාම එහෙමයි. ඉස්සර තමයි දැන් මේ සඳ කිඳුරු ජාතක කියන්නේ මොකක් කර දෙයක් එහෙම වෙස්සන්තර ජාතක හරි කියන්නේ. දැන් එහෙම කියන්නේ නෑනේ. දැන් මේ නිදි දැන් තීන මිද්දේ කියන අර්ථය ටික වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අලස ගතිය ඒ ඔක්කොම ඉන්නේ මේ හොඳ දෙයකට තමයි නේද අපි හඳුනන. ඒකට අනිත් පැත්තට කුණු දෙයක් අහන්නට දැන් මාධ්‍ය වුණත් භාවිතේ එහෙමනේ. මාධ්‍ය භාවිතයේදී වුණත් බොහෝ වෙලාවට කුණු රසයට තමයි වැඩි ඉඩ කඩක් තිබෙන අන්න නියමයක කියලා. ඒ කියන්නේ අපිට ගලව ගන්න බැරි තැනක හිත හිර කරගෙන තිබෙන්නේ. මේක ඒ කියන්නේ පහසු නැද්ද අපි හඳුනන ඒකට ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ හැරුණාම වෙන ක්‍රමවේද නැද්ද මේකට වරතු දෙන්න පුළුවන් ආකාරයේ මාර්ගයක් කියලා දුන්නොත්. වරුණාට මම මෙහෙම අහන්න හේතුව සමහරව කියනවා මේ පහසු ක්‍රමයක් තියෙනවා කියලා. ඔව්. එක සිද්ධියක් මට මතක් වෙනවා මෙහෙම. මේ දැන් වරුණට මොකද්ද ඔය පහසු ක්‍රමය කිව්වේ කවුරු හරි? එහෙම කිහිප දෙනෙක්ම කියලා තියෙනවා මේ ඔයිට වැඩි ක්‍රම තියෙනවා ප්‍රශ්න අමතක කරන්න ගැටලු නිරාකරණය කරගන්න එහෙම කියනවා. ඒ නිසා ගොඩක් කෙනෙක් කියන දෙන්නේ නෙමෙයි බහුතරයක් එහෙම කීප අවස්ථා තිබෙනවා. ධර්මයෙන්තර මේ ප්‍රශ්න අමතක වෙන්න දෙකක් ගම්මු කියලාද? එහෙමත් තියෙනවා ඕන තරම් තියෙනවා. එතකොට මේ දැන් එහෙම කියලා තමයි ඉතින් ඔය කෙලෙස් වලට ඇඹුරු කරන්නේ. කොහොමද? අර මේ එක ගෙදරක රූපවාහිනිය බලන්න එපා ඔය නිකන් කෙලෙස විසෙනවා කිය මේ කොච්චර කිව්වත් මහත්තයාට නෝනා කියනවා නිතරම දෙන්නම වයසයි. හැබැයි මහත්තයා හැම වෙලාවෙම මේ සීයා මේ ටීවී එක ළඟමයි. ඊට පස්සේ ටීවී එක හරියට පේන්නේ නැහැ ළඟට ගිහිල්ලා බලාගෙන ඉන්නේ. ඊට පස්සේ වරුණ කාලයක් යනකොට මෙයාගේ ඇස්වල මේ ඔපරේෂන් එකක් කරන්න වෙන තැනට ටික ටික මේ ප්‍රශ්නේ උග්‍ර වුණා. ඊට පස්සේ මෙයාගේ දැන් ඇහැ සැත්කමකට භාජනය කරලා වෛද්‍යවරයා කිව්වා මේ කාලයක් යනකම් ඒ දීර්ඝ කාලයක් වේ කාලයක් යනකම් රූපවාහිනී වගේ දේවල් බලන්න එපා කිව්වා. ආයේ ඇහැ සනීප කරන්නම් බෑ කිව්වා වුණත්. දැන් මේකේ වෛද්‍යවරයා කිව්වට පස්සේ මෙයා අර දැන් ඇහි ප්‍රශ්නෙට සැත්කමක් උත් කරගන්න උනා අන්තිමට. දැන් වෛද්‍යවරයා කියනවා ආයිත් රූපවාහිනී බලන්න ගියොත් එහෙම මේ ඇහැ පේන්නෙම නැතු වෙනවා කියලා. එහෙමයි. දැන් මෙයා වෛද්‍යවරයාගේ කීමට ඔන්න රූපවාහිනී බලන එක නැවතුවා. අර මෙච්චර කාලයක් අර නෝනා මේ නිකම් මොනවටද මේ කෙලෙස් අවශ්‍ය ගන්න ඕක ළඟට වෙලා මේ දැන් යන තැනකට මොන හරි දෙයක් කරගන්න ඔකියාවට ඇහුවේ නැහැ. එහෙමයි. ડોක්ටර් කිව්වම කරා. ඒ කියන්නේ අර gedara නෝන උපදෙස් දුන්නේ මනස වෙනුවෙන්. එතකොට වෛද්‍යවරයා උපදෙස් දුන්නේ කය වෙනුවෙන්. මිනිස්සු සමහරලාවට මනස වෙනුවෙන් දෙන උපදෙසට වඩා කය වෙනුවෙන් දෙන උපදෙසට උනන්දු වෙනවා. වෛද්‍යවරයාගේ උපදෙස බුදුරජාණන්සේගේ උපදෙසට වඩා හරිය ලොකුවට පිළිපදින තැන් තියෙනවා. සමහරු ඉන්නවා ඔය දෙකම වහන්නෙත් නැහැ ඉතින්. එතකොට අපි දැන් මොනතරම් ධර්මයෙන් නොවන විසඳුම් කියලා හරි මොන හරි විසඳුමක් කතා කරත් සමහරලාට එයා ඒක ආකර්ශනීය අර ජනප්‍රිය විසඳුම් වගේ මොන හරි දෙයකදී
මේ ඔක්කොම කළොත් මාත් කරනවා. ඕ එහෙම ඒවා තියෙනවා මිනිස්සුන්ගේ. කියන්නේ රැල්ලක් වෙනකොට දැන් වගා වුණත් බලන්නකෝ රැල්ලක් වුණොත් වගා කරපු නැති අයත් වගා කරන්න කියනවා. ඒ රැල්ලක් වුණාම එහෙමයි. ඒතර මිනිස්සුන්ට තියෙනවා එහෙම මානසිකත්වයක්. බොන එක වුණත් මං හිතන්නේ ඒක නිකන් ජනප්‍රිය මේකක් නේ මිනිස්සුන්ට. ඒ කියන්නේ අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. නෑ. ඒ කියන්නේ අර ඒක නිකන් අපි දකිනවා සමහරලාවට ඒ වගේ ආයතන වරුණ. ඇතැම් මේ මත්ද්‍රව්‍ය මත් වතුර මේ වගේ දේවල් අලෙවි කරන ආයතන ඔවුන්ගේ දැන්වීම් සකස් කරන්නෙම සමහරලාවට අර මිනිස්සුන්ට ඒක ටිකක් අර අභිමානයක් ගේනවා වගේ රැල්ලක් හදන්න. හරිද? ඒ තමයි මිනිස්සු අහුවෙන තැන් කියලා තේරුම් ගන්න. ඉතින් ඒක හින්දා දැන් කොස් කන්න ඒවට එහෙම කවුරුත් දැන්වීම් හදන්නේ නැහනේ. මේ එහෙනේ ජනප්‍රිය නෑ. ඒතකොට කය වෙනුවෙන් වුණා ડોක්ටර් කිව්වත් කොස් කන්න කියලා එහෙම කන්න ලෑස්ති නෑ. ඉතින් එතකොට අපිට එක දෙයක් තේරෙනවා මිනිස්සුන්ගේ එතනත් මනසේම ස්වභාවය. මනස අහුවෙන ස්වභාවය Tamanට ස්වාධීනව Taman කරන්න ඕනේ නොකරන්න ඕනේ මොකද්ද කියලා ස්වාධීනව හිතන්න අයිතියක් නැහැ. Taman හිතෙන් තේරුම් ගන්න දක්ෂ නැහැ. අර රැල්ලට යන එකට ඔහි අහුවෙනවා. ඉතින් මේක තමන්ම තමන්ගේ හිතින් කඩා ගන්න තියෙන්නේ. එක්ක සමහරලාට දෙයක් අත්දැක්කට පස්සේ දැන් මට ඇත්තටම සමහරලාට ආහාරය සම්බන්ධව මීට වඩා වගකීමකින් වැඩ කරන්න ඕනේ කියලා මටම යම් යම් රෝගත් එක්ක අත්දැකීම් ආවට පස්සේ මම තේරුම් ගත්තා. එහෙමයි. වගකීමක් කියන එක. එහෙමයි. අපිට උනත් එහෙම තමයි. ඔව්. ඒක මේකට වැඩි වෙනසක් වෙනවා. මේක මීට වඩා වගකීමක් කරන් මම වැඩ කරන්න ඕනේ. කන දේවල් ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ කාලේ මිනිස්සුන්ට තියෙන වසවිස දේවල් සම්බන්ධ මේ රජයේ විසින් ඒවා වාරණය කරලා වගකීම් යුත්තන් විසින් වගකීම් යුතු ආයතන විසින් ඒවා සම්බන්ධව තීරණ ගන්නෙ නැහැ. ඕන විස දෙයක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා නේද අපි ගත්තත් සමාජයකට විරුද්ධවම තමයි නැගීටින්නේ. ගත්තත් වරුණ මේ සමහරලාවට ගණ්ඩ ඉන්න අයත් කියනවනේ චුට්ටක් තිබ්බට කමන්නේ නැහැ කියලා. විස වස චුට්ටක් තිබ්බට කමන්නේ නැල්ලුනේ. එහෙම ඒ ආයතනවල ඉහළ තනතුරු හොබවන අයත් එහෙම කියද්දි අපිට කිසිම විදියකින් විශ්වාස කරන්න බෑ ඔවුන්ගෙන් අපිව පාලනය කරන්න. අපේ මනසම තමයි අපි පාලනය කරගන්න ඕනේ. ඒ නිසා කෙලෙස් වලින් මේ ජීවිතයේ ඔය වෙන විනාශ ඔයගේ රෝග හැදෙන නොයෙකුත් විනාශ වගේම ඒ කෙලෙස් නිසා නිරේ තිරිසන් ලෝකේ පෙරේත ආත්ම වලට යන විනාශ. එහෙමයි. හැම වෙලාවෙම මේ යමකට උපාදාන වුණාම වරුණ ඒකේ තියෙන හානිය අපිට හිතෙන්නේ මහ ලොකු හානියක් නෙමෙයි ඒක අහිංසක දෙයක් නේ කියලා හිතනවා. එහෙමයි. දැන් අපි හිතමු මම මොනහරි ආශ කරන දෙයක් ගැන මගේ හිතේ තියෙන පොඩි කැමැත්තක්. මේ දේ කන්න ආසයි. මේ දේ බොන්න ආසයි. අපි ඒ වගේ දේවල් වලට හිතේ හදාගත්ත ඔය ආසාව පොඩි කියලානේ අපිට හිතෙන්නේ. හැබැයි වරුණ මැරෙන වෙලාවට ඕක ගොඩක් වෙලාවට මතක් වෙලා එන්න පුළුවන් දේත්. එහෙමයි. හැබැයි වෙච්ච කියන දෙයක් තියාගන්නම එපා. මේක අවවාදයක් වගේ කියන්නේ. ඇබ්බැහි ඒ කියන්නේ මට අර දේ කොහොම හරි ඕනේ කියන ඇබ්බැහි කියන දේවල් නැතුව බැරි දෙයක් එහෙම. ඔව් මේ දේ ඕනේ කියන එක මැරෙන වෙලාවට මතක් වෙනවා. ඒ වෙලාවට දැන් මැරෙනවා කියලා දැනෙනකොට අනේ අරක ආයි ගන්න කන්න බැරි වෙනවනේ අරක ආයි බොන්න බැරි වෙනවනේ කියලා මතක් වෙනවා. දැන් ධර්මයේ වගේ දෙයක් එහෙම ඇබ්බැහි වීම දැන් මම කියන්නේ අපි මේ විනාශකාරී දේ ඇත්තටම වරුණ ඒ වගේ දේ ඇබ්බැහි වුණොත් ඒක මතක් වෙනවා බොහෝ විට පෙරේත ආත්මිකට හරි වෙන ඊටත් පහළ දුගතියකට ඇබ්බැහිකම උපාදාන වැඩි නම් යන්න පුළුවන්. දැන් මන් දන්න අර එක හාමුදුරු කෙනෙක් ලෙඩ ඇඳේ ඉන්නකොට අපි මේක කියලා තියෙනවා මේ ඒ ස්වාමීන් වහන්සේ බලන්න යනවා අපි දන්න දායක මහත්තයෙක්. ඒ දායක මහත්තයා ඒ ස්වාමීන් වහන්සේව ඇසුරු කරා. ඉතින් ගිහිල්ලා අහලා තියෙනවා අපේ හාමුදුරනේ ඔබ වහන්සේ කැමති මොන හරි දෙයක් තියෙනවද මං ආයෙත් දිගෙනක් දෙන්න ඕන දෙයක් එහෙම තියෙනවද කියලා අහලා තියෙනවා. ඊට අර හාමුදුරුවෝ මහත්තයා පුළුවන් නම් මේ කසකසායට ටිකක් වැඩියෙන් දාලා සරුවත් චුට්ටක් කරන් එනවද කියලා ආයෙනකොට. එහෙමයි. කසකසා ඇට ටිකක් වැඩියෙන් දාලා. මේ ඒ කියන්නේ පස්සේ බලනකොට ඒ හාමුදුරුවෝ මේ රටේ මිනිස්සු කවුරු ගොඩක් අය දන්න කියන හාමුදුරු කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේ පස්සේ අපවත් වෙනවා.
උන්වහන්සේ ඉස්සර ඔය රටේ විවිධ ප්‍රදේශවල වඩිනකොට මේ උන්වහන්සේම දන්නවලු. ඒ කියන්නේ මේ සරුවත් කඩයක් කොයි හරියද මේ ටවුන් එකේ තියෙන. චරණව දැන් අර බැහි වෙච්ච දෙයක්නේ පුරුදුයි. නුවරට ගියොත් කොහෙන්ද ගන්න තියෙන්නේ හොඳට කසාය ටිකක් වැඩි ඉඳලා සරුවත් ටිකක් කොහෙන්ද ගන්න පුළුවන් නුවර. රත්නපුර ගියොත් කොහෙන්ද ගන්න පුළුවන්. දැන් හාමුදුරුවෝ දන්නවා අනුරාධපුර කොහෙද තියෙන්නේ. එතකොට දැන් ලෙඩ ඇඳේ ඉන්නකොටත් බලන්න මතක් වෙනවා ඒක. මට දැන් ආයේ කසායට ටිකක් වැඩියෙන් දාලා සරුවත් ටිකක් බොන්න බැරි වෙයි. එතකොට දැන් දායකයන්ටත් ඔන්න කියනවා මේක ගෙනත් දෙන්න. බැරි වෙලා හරි ඕක ගෙනත් දෙයි එක බල ඉදී අපවත් වුණොත් එහෙම ඊට පස්සේ ඉතින් කසායට වල තමයි මේ උපදින්නේ. හරිද වරණ. ඉතින් ඒ කියන්නේ පෙරේත ආත්මිකට තමන් පරිසරය හදාගෙන ඉවරයි ජීවත් වෙලා ඉතින්. දැන් ඔය වගේ කියන්නේ එහෙම ඇබ්බැහිවීම එක්ක එහෙම ජීවිත ගෙවනකොට සවනහස ප්‍රේතාත්මය නැත්තම් නිරය මේවා ප්‍රතික්ෂේප කරන අවස්ථාවක් තියෙනව නේද? ඒ කියන්නේ ඒක බහුල වශයෙන් එතකොට ඒ පැත්තට නැඹුරු වෙනවා. ඕවක් ඔය කිව්වට නැහැ කියන මට්ටමට එහෙම ඉන්නත් පුළුවන්. මේවා ඒ જાතියයට නෙමෙයි ඇත්තටම මම මේ වෙලාවේ අනුශාසනාව කරන ශ්‍රද්ධා මාත්‍රයක් ඇතිවෙච්ච නැති මිනිසු කියන්නේ වරන පින නැහැ. දැන් අපි මේ අහනවනේ මේ වෙලාවේ පින තියන අය. පින තියන අය මේ ධර්මයේ පිළිගන්න පිනක් මතුවෙච්ච චරිත මේ බණ ටික මේ සාකච්ඡාව අහනවා. අන්න ඒ වගේ අය අතරේ තියෙන බැහැවීම් සහ යම් දේවල් වලට උපාදාන තියන අය ඉන්නවා. එයාලා අමාරු වැටෙන අපි දැන් ඔක්කොම අමාරු වැටෙන එක නවත්තන්න කියලා අඩුතරමේ හාමුදුරුවනේ අපිට සුදුසු අනුශාසනාවක් දෙන්න කියන මිනිස්සයවවත් මේකෙන් අපි උත්සාහ කරන්න එපා උපදෙස් දෙන්න. එතකොට ඒ අය අතරේ තියෙන සුළු තැන ඒගොල්ලෝ හිතනවා මේ දෙයට තියෙන බැහැිය මහ ලොකු දෙයක් නේ අහිංසක දෙයක්. දැන් සරල විදිහට සරුවත් එකට සරුවත් නේ ඒක අහිංසකයින වරුණ. හැබැයි අපි දැනගන්න ඕනේ ඇබ්බැහිකම් පැත්තක තියලා ශනික වාප උපාදාන වලටත් සමහර අය දුගතිය පුතුනාර ඉනිකුණා වෙච්ච හාමුදුරුවෝ මං හැමතිස්සෙම හිතන එකක් වරුණ. ඒ කියන්නේ අපි සතුවත් නොයෙකුත් හිත උපාදාන වෙන්න මේ මොනවා හරි දේවල් තියෙනවනේ. එතකොට දැන් අපි පාවිච්චි කරන සිවුර වෙන්න පුළුවන්, දුරකථනයක් වෙන්න පුළුවන්, අපි ගමනක් බිමනක් යන වාහනයක් වෙන්න පුළුවන්, අපි ඉන්න හිටන කුටියක් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයකට උනත් අපේ හිතේ යම්කිසි ඇබ්බැහිකමක් එනවද ටක් ගාලා මතක් කරන්න හොඳ දෙයක් තමයි ඉනිකුණා වෙච්ච හාමුදුරුවෝ. හරිද? ඒ කියන්නේ අපිට එහෙම උදාහරණ තියෙනවා නම් අපිට ඔළුවට ඒක ඉක්මනට එනවා. ඔව් ඒ කියන්නේ දැන් මම මේ පාවිච්චි කරන සිවුරට බෑ මාව පෙරේතෙක් කරන්න. හැබැයි සිවුර ගැන තියෙන උපාදානයට පුළුවන් මාව පෙරේතෙක් කරන්න. එහෙමයි. මම පාවිච්චි කරන ෆෝන් එකට මාව පෙරේතෙක් කරන්න බෑ. හැබැයි ෆෝන් එක කරේ මගේ හිතේ තියෙන උපාදානයට මාව පෙරේතෙක් කරන්න පුළුවන්. එහෙමයි. ඔය ෆෝන් එකට පෙරේතෙක් වෙලා මං උපදී අපවත් වුණොත් එහෙම ඒ උපාදානේ තියෙන හිතින්. එහෙමයි. අර හාමුදුරුවෝ සිල්වත් ඒ ඉනිකුණා වෙච්ච හාමුදුරුවෝ සමහර මේ දන්න අය බොහෝ දෙනා ඉන්න නමුත් දන්නේ නැති කෙනෙක් ඉන්නවලු මොකද්ද හාමුදුරුවෝ ඉනිකුණා කතාවක් කියන්නේ කියලා. ඒ ස්වාමීන් වහන්සේ උන්වහන්සේට ලැබිච්ච වටින සිවුරකට සැතපෙන වෙලාවේ උන්වහන්සේට අර නිින්ද යනකම් ඇඳේ හාන්සි වෙලා ඉද්දි මේසේ පැත්තට හැරිලා ඔළුව දාලා තිබුණේ. මේසේ උඩ තිබුණා තියලා සිවුරක් අලුතෙන් ගෙනල්ලා. ඒක හම්බෙච්ච සිවුරක් අක්කද කොහෙද ගෙනල්ලා පූජා කරපු එක. එහෙමයි. එතකොට ඒ සිවුර දිහා බලන් ඉන්නකොට වරුණ ඒ සිවුරේ වටිනාකම ගැන මේ ඒ ආසාවට උන්වහන්සේ එහෙමම හිතා හිටියා මේක මෙහෙම ඇඳගෙන යන්න පුළුවන් මේ විදිහට මට පිණ්ඩපාතයත හැකි මේ සිවුර පොරෝගෙන හිතින් හීන මැව්ව අර උපාදානෙත් එක්ක. අනේ අර ස්වාමීන් වහන්සේ දා හිතුවේවත් නැතුව රැ මේ අපවත් වුණා. එහෙමයි. ඒතර මේ ස්වාමීන් වහන්සේ එහෙම අපවත් වෙලා උන්වහන්සේ දවස් 7කට ඒ සිවුරෙම ඉනිකුණෙක් වෙලා උපදිනවා. එතකොට මේ ඉනිකුණා කියන්නේ ඇඳුම් වලට එන සතෙක්. හැබැයි මේ ප්‍රේත ඉනිකුණෙක් වෙන්නට ඕනේ. මොකද දවස් 7ක අවශ්‍යයක් නෙද කෙටි කාලයක් තියෙන. ඒ කියන්නේ ප්‍රේතයන්ට කෙටි කාලයක අවශ්‍යයක් තියෙනවා. ප්‍රේතාත්ම වල කෙටි අවශ්‍යයක් තියෙනවා, දීර්ඝ අවශ්‍යයක් තියෙනවා අරුණ. එහෙමයි. එතකොට අපි ඒ සිද්ධිය හරි භයානකයි. ඒ කියන්නේ මේ සිවුරකට හරි අහිංසක වාපු උපාදානයක්. තමන්කිම සිවුරට අනිත් එක දැන් අනුන්ගේ දෙයකට උපාදානයක් ආවනම් ඒක වරදක් කියලා හරි කියත හැකිනේ.
වරුණ ඇඳන් ඉන්න ටී-ෂර්ට් එකට තව කෙනෙක් ආස කරනවා නම් ඒ කෙනා එතකොට අනුන්ගේ දෙයකටනේ ආස කරන්නේ. දැන් වරුණගේ ටී-ෂර්ට් එකට වරුණට වෙනවා නම් මේක ෂෝක් මේක හරි වටින එකක් කියලා එහෙම අර හිතන එක නෙමෙයි ඒක ඔස්සේ බැඳුනොත් මේක නැතුව බෑ කියන මට්ටමට ආවොත් ඒ බැඳීමක් ආපු තැන දැන් හදිස්සිය බැඳීම තියෙන තැන ඒක පිච්චුණා කියමුකෝ. ඒ මහා තරහක් දරාගෙන ගන්න බැරි දුකක් එනවනේ. අන්නේ මට්ටමට ඒ බැඳීමක් අපේ හිතේ සාමාන්‍ය මේ පාවිච්චි කරන ඕන දෙයක් ගැන සරල හිතක එනවනේ. ඒක හරි මේ ඉතින් ඔබ වහන්සේ කියන විදිහට ඒක පහසුවෙන් ගලව ගන්න පුළුවන් දෙයක් නෙමෙයි නිසා තමයි පාවිච්චි කරන පරිභෝජනය. තමයි කියන්නේ මේ මට්ටමේදී ඒ බැඳිච්ච සිතුවිල්ලක් පවත්ව ඉද්දි මැරුණොත් ඒ සිතුවිල්ල පවත්ව ඉද්දි මැරුණොත් අන්න පෙරේතෙක් කරන්න ඒකත් බලපානවා නම් අර උපසම්පදා හාමුදුරු කෙනෙක් සිල්වත් හොඳට උපසම්පදා සිල් රැකපු හාමුදුරු කෙනෙක් ඒ වගේ සිද්ධි දැන් මොකද ওই සිද්ධිය බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙච්ච දෙයක් උන්වහන්සේම ඒකට මේ පියවරක් ගන්නවා ඒකයි මේක ප්‍රසිද්ධම. කියන්නේ ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මේ සිවුර ඉනිකුණු ආත්මික දවස් 7කට ඉන්න හින්දා සංඝයාට අල්ලන්න දුන්නේ නැහැ. ඒ හාමුදුරු කෙනෙක් ඕක ගත්තට පස්සේ මේ නිකුණා ඒ ගත්ත හාමුදුරු එක ගැටෙනවා. දවස් 7යි තියෙන්නේ 7න් පස්සේ අර උපසම්පදා සීලයක් රැකපු හාමුදුරු කෙනෙකින්ද සුගතියක උපදින හැබැයි ගැටි හිටියොත් එහෙම ඒ සුගතියත් අහිමි ආයිත් දුගතියකට යනවා. ඒක නැති වෙන්න ඕන හින්දා බුදුරජාණන් වහන්සේ සිවුර අල්ලන්න එපා කිව්වා. ආයක දෙපැත්තටම හොඳක් වෙන විදිහට. දෙපැත්තටම. ඒ කියන්නේ විශේෂයෙන්ම පාවිච්චි කරන හාමුදුරුවන්ට කෙසේ වෙතත් ආයෙත් අර ඉනිකුණු ආත්මයට ගිය කෙනා දුගතියක වටනෝනේ තවත් එතනින් ද්වේෂයෙන් ඉඳලා බුදුරජාණන් වහන්සේ අඩුතරමේ එතනින් හරි ගැලවෙන්න ඕනකමට අල්ලන්න එපා කිව්වා. ඒ ඇල්ලුවේ නැති හින්දා කාගෙනවත් එහෙම ගැටීමක් ආවේ නැහැ නිකුණාට. ඉනිකුණා එතනින් දවස් 7කින් චුත වෙලා ඔන්න සුගතියක උපදිනවා අර සීලේ ආනිසංස විදියට. එහෙමයි. ඒතර අපිට පේනවා ඒ වගේ සිද්ධි. ඒ කියන්නේ හරි හොඳ තැනන්නේ අපේ ආමතුනේ. දැන් අපිටත් ඇතැම් වෙලාවට අපි ප්‍රශ්නයක් නැතුව හිටියත් ගැටෙන මිනිස්සු වෙනවනේ. ඒ වගේ තැන්වලදී ඔය ක්‍රමවේදය අනුගමනය කිරීම තුළ සෑහෙන අපිට ලොකු පිනකට දායක වුණා වගේ වැඩන්නේ. ඒ කියන්නේ අපි කරන දෙයකින් තව කෙනෙක් ගැටෙනවා නම් හැම දෙයක්ම අපිට නවත්තන්න බෑ. අපි හිතමු උදාහරණයකට අපි හොඳ දෙයක් කරන්න ගියත් ගැටෙන අය ඉන්නවනේ වරුණ. සමහර ලාවට අපි පුෂ්ප පූජාවක් කරන්න යනකොට කෙනෙක් එයාගේ තියෙන දෘෂ්ටිය නිසා ගැටෙන්න පුළුවන්. ඕවා නිකම් බොරු වැඩ නිකම් මොන හරි වෙනවා ගැටෙන්න පුළුවන්. එතකොට එයා ගැටුණා කියලා මම මගේ පිංකම නවත්තන්නද? හරිද? අපි හැබැයි අත් එක ගැටෙන්න ඕනේ. ඔව්. ඒක අපේ පැත්තේ දුර්වලකම. දැන් අනිකා ගැටෙන එක මම කරන දේෙන් අනිකා ගැටෙනවා නම් ඒ දේෙන් මට ඇතැම් දේ නවත්තන්න පුළුවන් නම්. හරිද? එයාගෙන හිතසුව වෙනස. අන්න ඉතින්දී අපිට කටයුතු කරන්න පුළුවන් තැන් තියෙනවා. ඒක හැම තැනටම නෙමෙයි. මම හනකම රකින්න එකට කෙනෙක් ගැටුණා කියලා මගේ පවුල කෙනෙක් ගැටෙනවා නම් මේක ගිහි ගෙදර ඉන්න එකයි හොඳ. මේ මොකටද මහණෝනේ අපරාධිකක ගැටුණා කියලා මං එයාගේ තරහා නැති කරන්න කියලා මං සිවුරු අරින්නේ. ඔව්. ඒ කියන්නේ වගේ හොඳ දේවල් නෙමෙයි. සාමාන්‍යයෙන් ඔය වැඩකට නැති දැන් අතන කරන්න පුළුවන් දෙයක්. ඒ නිකුණු ආත්ම ඒකත් ඉතින් බුදුහාමුදුරු දැක්කේ නැත්තම් එහෙම ඔක කවුරු හරි හාමුදුරු කෙනෙක් ගන්නවා ඒ සිවුර. අරගෙන ඒ හාමුදුරුව පාවිච්චි කරනකොට අරහෙන් අරයා මොකද වෙන්නේ ගැටෙනවා. ගැටලා එයා තවත් දුගතියක වැටෙනවා. එහෙමයි. අද කාලේ හැටියට එහෙම වෙන්නේ. ඒතර අපිට යමක් තේරුණොත් එහෙනම් මම මේ දේ පාවිච්චි කරනකොට මේ ස්වාමීන් වහන්සේ ගැටනවා කියලා. ඒතර මේ අපි මහියංගනේ බවුන් පැලැස් හදන්න ගිහිල්ලා එතෙන්දී මට උනේ අන්න ඒක. ඒ වගේ මං ඒ හාමුදුරුවෝ තව ගැටි ඒ හාමුදුරුවන්ට පීඩාවක් වෙන්න ඕනේ නැති හින්දා ලක්ෂ 12ක් විතර වියදම් කරපු තැන අතහැරියා. හාමුදුරුවරුන් කියන්නේ මං වාර කීපයක් උත්සාහ කරලා රැස්වීම් තියලා ප්‍රාදේශීය සභාපතිලා ඔක්කොම රැස් කරලා රැස්වීම් තියලා උන්වහන්සේලාට මේක ඔක්කොම තේරුම් කරලා දුන්නා හරි කියන්නේ අපි අතහැරලා දැම්මා. එහෙමයි. එතකොට මේ ඒ කියන්නේ මේ මහානකමට නැත්තම් භික්ෂුත්වයට එන අරමුණත් සම්පූර්ණයෙන් එහෙම් පිටිම වෙනස් වෙනවා. ඔව් ඒ කියන්නේ දැන් මම මේ හරි සතුටු වෙනවා වරුණ අපි මේ පිච්ච උයන හදන එකේදී මට පිච්ච උයනට සම්බන්ධ භූමි දෙකක් තියෙනවා පාවිච්චි කරන. ඒ භූමි දෙකටම අදාළ විහාරස්ථාන දෙකේම ස්වාමීන් වහන්සේලා. ඊට පස්සේ ඒ කියන්නේ මෙහෙයුම් කටයුතු කරන මධ්‍යස්ථානයේ ඉස්සරහම පන්සලක් තියෙනවා. පාරෙන් අනිත් පැත්තේ. හරිද? බාසුන් නැහැලා අපේ ජයලත් අයියලා නැවතිලා ඉන්නේ ඒ පන්සලේ ධර්මශාලාවේ. ඊට පස්සේ අපි වැඩියට පස්සේ දාන ටික නායක හාමුදුරුවම බෙදනවා.
මේවත් බෙදාගන්න කියලා උන්වහන්සේම වෙලා බෙදනවා. එහෙමයි. ඉතින් අනිත් කියන්නේ අක්කර 20 ගානක වවන ඉඩමෙත් ඒ විහාරස්ථානෙත් නායක හඳුරෝ නිතරම දුරකථන ඇමතුම් දීදී මොනවද මගෙන් තව කෙරෙන්න ඕන කියලා විමසනවා. එහෙමයි. මේ හරිම මේ කියන්නේ මට නම් හිතෙන්නේ අර එහෙම ගොදුරු ගමකට මේ පන්සල විතරයි තියෙන්න ඕන කියන සංකල්පෙන් අපි ඈත් වෙන්න ඕන. නෑ දැන් ඇත්තටම අපි මේ පන්සලක් නෙමෙයි හදන්නේ. දැන් නමුත් දැන් බවුන් පැලසත් එහෙමද. හැබැයි ඉතින්දි කොච්චර කිව්වත් උන්වහන්සේලා එක පිළිගත්තේ නැහැ. හිතනවා මේ අද නැති වුණත් ඔබ වහන්සේ නැති කාලෙක ඔබ වහන්සේගේ ගෝලියෝ හරි මේ පන්සල් කරයි. දැන් එහෙම සෑහෙන ඉදිරියට හිතනවා. එහෙම ඒක හොඳයිනේ. මම හැම වෙලාවෙම නෑ මේ ව්‍යවස්ථාවකින්ම මම හදනවා නීති අනුව කියන්නේ ඔප්පුවට අර කොන්දේසි දානවනේ ඔප්පුවලට. ඒ කොන්දේසි වලුණත් මේව විහාරස්ථානයක් වශයෙන් පවත්වන්න එපා කියන කොන්දේසි පව ඒවට දානවා. බවුන් පැලසෙත් එහෙමයි. එහෙමයි. ඒ කියලා තීදිතර හාමුදුරුවෝ ඒක පිළිගන්නේ දැන්. ඔබ වහන්සේ කොන්දේසි නොදාන්නෙත් ගැටෙන එක නවත්තන්න. ඔව් දැන් මම බැලුවේ දැන් ඔය අපි අනුරාධපුර පැත්තේ වුණත් ඒ හරිම දුෂ්කර ඒ විහාරස්ථාන. එහෙමයි. ඒවා පවත්වගෙන යන්නේ බොහොම දුප්පත් දායකින්ගෙන්. හැබැයි ස්වාමීන් වහන්සේලාට හරි මුදිතාවක් තියෙනවා මේ සායනහස මේවා කරනකොට මේ ගම දියුණු වෙනවනේ. ඒකෙන් අපිට දාන ටිකක් දෙන දායකයන්ටත් ඒක යහපතක් වෙනවා. ඒ දායකයන්ටත් කඩයක් හරි උතන දාගෙන ඒ මිනිසුන්ට කීයක් හරි හම්බ වෙනවා කියන කවදාරි පන්සලට ඒක යහපතක් වෙනවනේ. ඒ සායනහසලා බලන්නේ එහෙම. ඉතින් ඒක ඕනම දෙයක් තියා බලන විදිහ තමයි තන ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒකින්ද අපි සමහර වැඩක් කරන්න ගියාම වරුනේ වගේ අර ඉනිකුණා වෙච්ච අමුදුරුව වගේ මේ ඒ පොඩි සිවුරට තියෙන ඇල්මනේ. ඉතින් ඊට වඩා දරුණු දේවල් වලටත් මහා ඇලිලා බැඳිලා හාමුදුරුවරු පෙරේතාත්ම දැම්මම සිවුර ඉද්දිම හදාගෙන තියෙනවා පේනවා. එතකොට ඒ වගේ තැනකදී අපි පොඩ්ඩක් අහිංසකව දැන් හිතන්න නිකන් උදාහරණයකට ඔන්න එක හාමුදුරු කෙනෙක් මට තැනකදී හම්බ වෙනවා මේ හාමුදුරුවරු මිනිස්සු අතරට ජනප්‍රිය වෙලා තියෙන්නේ ධර්මය කියාදී කියන්නේ මං කියන්නේ ධර්ම දේශකයන් වහන්සේලා ගැන. කියන්නේ ඕක උනේ අතරම ඊයේ දවසේ මේ එතන අපි එක පන්සලකට වැඩිය පන්සලට ආගන්තුකෝ දානේ වළඳන්න තව හාමුදුරුවෝ ගොඩක් වැඩිය. ඔතන එක නායක හාමුදුරු කෙනෙක් ඇවිල්ලා හිටියා මේ ගුවන්විදුලි නාලිකාවක නිවේදක මහත්තයෙක් තමයි මේ දානේ සංවිධානය කරන්නේ. එක්තරා මේ සහෝදර ගුවන්විදුලි නාලිකාවක. එතකොට මේ ඒ මහත්තයා ඉතින් එතන හිටපු දේශකයන් වහන්සේලා කීපනමම කියලා කියාගෙන යනකොට මේ අසවල් හාමුදුරුවෝ කියලා මන් දන්නවා කියලා මේ අපි නම් ඉතින් මහත්තයෝ ජනප්‍රිය නෑනේ මොකක් හරි ඉතින් බලු වැඩක් කරන්න ඕනේ කරොත් ඉතින් අපි ජනප්‍රිය වෙයි කිව්වා. අර වාසේ මුලින් කියපු ඊර්ෂ්‍යාව තමයි එළියට ආවේ. කරොත් ඉතින් අපි ජනප්‍රිය වෙයිලු. ඒතකොට උන්වහන්සේ විශ්වාස කරන විදිහට මේ ජනප්‍රිය වෙච්ච කියන්නේ මිනිස්සු අතරේ ධර්ම දේශනා කරන සියලුම ස්වාමීන් වහන්සේලා මොන හරි බලු වැඩක් කරලා තමයි ජනප්‍රිය වෙලා තියෙන්නේ. එහෙමයි. දැන් උදේ හිටියේ ස්වාමී දේශකයන් වහන්සේලා නම් කියපනමන්නේ. එතකොට මේ දැන් අපි ඒ වගේ ස්වාමීන් වහන්සේ නමක් දැක්කම උන්වහන්සේ කෙරෙහි මේ ඇත්තට මට නම් ඉන්නේ වරුණ පොඩි ළමෙක් දිහා බලනවා වගේ අනුකම්පාව. පව් කියලා අර සමහරලාට පුළුවන් නම් මට නිකට අල්ලනවා පව් කියලා කියන්න පුළුවන්. දැන් ඇත්තටම පොඩි ළමෙක්ගේ මනස වැඩිලා නැහනේ. එතකොට මනස වැඩිච්ච නැති කෙනෙකුගේ ක්‍රියාකලාප දිහා අපි අනුකම්පාවෙන් බලනවා වගේම අපිට පුළුවන් නම් අර ඉනිකුණාට අර අසරණ භාවයට උදව් කරා වගේ ඒ හාමුදුරන්ට උදව් කරන්න. දැන් ඒ වගේ කරපු එකක් තියෙන ඔය සිතොල් පව්වේ වෙච්ච දෙයක් හරි අපෝරු. එහෙමයි. ඒ හාමුදුරුවෝ වගේ සිවුරු වලට හරි ආසයිලු. ඒ හාමුදුරුවෝ මොකක් හරි හේතුවකට ඒ ගල් ලෙනක ඉන්න එක ස්වාමීන් වහන්සේ නමක් ගැන හරි තරහකින් ඉඳලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ බැලුවල මේ කිසිම හේතුවක් නැහැ තරහ තියෙනවා. සුනාසයට තේරුණා මේ මිනිස්සු මට එක එක ඒවා පූජා කරනවා ඒකට සමහරට අකමැත්ත වෙන්නේ නැති කියලා. දවසක් මේ සන්නසට සිවුරක් හම්බුණා. බොහොම වටින සිවුරක්. එහෙමයි. අපි මේ සිවුරු කතාවක්ම නෙගියේ ඉනිකුණා කතාවත් එක. දැන් මේ ගල්ලේනේ ඉන්න සන්නහන්සට බොහොම වටින චීවරයක් එහෙම හම්බුණාට පස්සේ එදා උන්වහන්සේ හිතුවා මට අර තරහෙන් ඉන්න නායක හාමුදුරුවන්ට මම මේක ගිහිල්ලා පූජා කරන්න ඕනේ කියලා. එහෙමයි. කපටිකමක් නෙමේ වරුණ එක. ඒක ඇවිල්ලා අර
මේ පොඩි ළමෙක් වගේ වැඩිච්ච නැති මනසක් තියෙන කෙනෙක් සතුටු වෙන්නේ පුංචි දෙයකින්නේ. එහෙමයි. එයාට සමහරවිට යතුරු කැරල්ලෙන් සතුටු වෙනවා. එයාට පොඩි දෙයක් ඇති. දැන් මේ ගල්ලේ ඉන්න සායනහස මොකද කරේ අර වටිනාම සිවුර. උන්වහන්සේට හම්බෙච්ච වටිනාම සිවුර. ඒක ගිහිල්ලා පූජා කරා අර ස්වාමීන් වහන්සේට. වරුණ අනේ ස්වාමීන් වහන්සේ අර මෙච්චර කාලයක් හිතේ තියාගෙන හිටපු තරහ තියෙන්නේ. ඒ තරහ දැන් නැහැ. අර සිවුර දුන්න දවසේ ඉඳලා. කොච්චර හොඳ. ඒ තරහ නෙවුණා. දැන් මෛත්‍රී සාගතව කතා බහ කරනවා. ඒතර ඕක අටුවාවේ තියෙනවා මේ අදන්ත දමනං දානං කියලා. දමන වෙච්ච නැති කෙනා දාණයට දමන වෙනවා කියලා. එහෙමයි. එතකොට ඒ ගල්ලෙනේ හිටපු ස්වාමීන් වහන්සේ මාර්ගඵලලාභී උත්තමේ උන්වහන්සේ අර හාමුදුරුව දුගතියෙන් හරි නිදහස් වේවා කියලා වෙන්නේ නැති අර චීවරේ පූජා කරේ. එහෙමයි. මටත් ඕක මතක් වුණා. මොකක් හරි බලු වැඩක් කරලා මේ ජනප්‍රිය වෙනවා කියලා කියපු හාමුදුරුව මගේ ළඟම වාඩි වෙලා. එහෙමයි. හරිද? ඉතින් මේ ඇත්තරම සියලු දැන් උන්වහන්සේ සමාජයට ඒ වගේ හාමුදුරුව කෙනෙක් ගැන අත්දැකීමක් තියෙනවද දන්නේ? එහෙම වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න පුළුවන් නේ. ඊරිසියාවම නෙමේ සමාජලාවට උන්වහන්සේ දන්න එක හාමුදුරුව කෙනෙක් ඉන්නවා මොනවා හරි වැරදි වැඩ කරලා සමහර මේ හාමුදුරුවෝ ඇතැම් මාධ්‍ය වලට සල්ලිත් ගෙවනවලු වරන මේ කියන්නේ එක අපිට බණ දෙන්න එක කියනවල මේ විශේෂයෙන්ම සමහරලාට කවි බණ එහෙම ඇතැම් කියන හාමුදුරුවෝ ඉන්නවා. සමහර වෙලාවට මට මාධ්‍යවේදීන් කියලා තියෙනවා හාමුදුරුවනේ අපිට මේ කියන්නේ ගෙදරට ඇවිල්ලා සල්ලි දීලා තියනවලු ලොකු ගණන් මේ මාව මහත්තයා කොහමරි දාන්නකෝ ඇතුළට ගාලා එහෙම. ඉතින් ඒ වගේ මොකක් හරි මේ හාමුදුරුවෝ දැනගෙනද දන්නේ නැහනේ. එතකොට ඒ හාමුදුරුවෝ හිතනවා සියලු හාමුදුරුවෝ එනම් මෙහෙම වෙන්නේ නැති කියලා. ඉතින් මට අර ඒ වෙලාවේ දානෙට හම්බෙච්ච පිරිකර ටික ඒවෝ මං එහෙම අර හාමුදුරුවන්ට දුන්නා. මං ඒ දුන්නේ මේ කපටිකමකටම උරන්නේ මට උන්වහන්සේ පහදගත්ත කියලා මට ඇතිසිතක් නෑනේ වරුණ. නමුත් ඒකෙන් හරි අඩුතරම අර හාමුදුරුවන්ගේ අදන්ත දමනන් දානේ ඔස්සේ හරි හිතේ යම් දමනයක් හැදෙන්න. මේ හැම හාමුදුරුවෝම එහෙම නැහැ කියලා හරි අඩුතරම උන්වහන්සේගේ හිතට එනවා නම් ඒකත් අර ගැටීම අඩුවක් වෙන්න හේතුවන්නේ. අන්න ඒ වගේ අපිට ජීවිතේ පුළුවන් මන් නිසා තව කෙනෙක් ගැටෙනවා නම් ඒ ගැටෙන කෙනාගේ ගැටීම අඩු කරන්න මට යමක් කරන්න පුළුවන් නම් විතරක්. ඒ දේ කියන්නේ කරන්න ඕනෙම නැහැ. කරන්න පුළුවන් නම් අපි ඒ දේ කරන එක වටිනවා. එහෙමයි. ඒක ජීවිතේ ඕනම දෙයකට අදාළයි. සමහරවිට ගෙදර ඉන්න සමාජිකව. දැන් ඇතැම් වෙලාවට අපි හිතමු තමන්ගේ ගෙදර ඉන්න අය අතරේ කෙනෙකුට ඕනේ ඔබ රූපවාහිනිය යමක් බලන වෙලාවේ එයාට ඕනේ වෙන එකක් බලන්න. වෙන channel එකක වෙන එකක් බලන්න. සමහර වෙලාවට ඕකට රණ්ඩු වෙනවනේ. ඉතින් අනිත් කෙනාගේ හිතේ සතුට ගැන හිතලා තමන්ගේ හැඟීම අතහැරලා දාන්න පුළුවන් නම් හරි ඔයාගේ එක බලන්න කියලා. එතෙන්දී ඒ අතහැරීම කරන්න පුළුවන් හිතට තව බොහෝ දේ අතාරින්න පුළුවන් ශක්තියක් ඒකෙන් හැදෙනවා. අරයටත් යහපතක් වෙලා එයාගේ ගැටීමත් අඩු වෙනවා. තමන්ගේ හිතත් අර අත්හැරීමේ යම් ශක්තියකට දියුණු වෙනවා. ඉතින් ඒ වගේ අර අනෙක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් අවස්ථා කරන්න පුළුවන් ඒ ජීවිතේ එක තැන් තියෙන පොයින්ට්ස් ඒක කරනකොට තමන් දන්නේ නැතුනට නිවනට ඒක කවදා හරි බලපානවා. අතාරින්න ඕන තැන්වල ටක් ගාලා අතහැර ගන්න පුළුවන්. ඒ උපාදානයේ අන්තිමේදී අර මං කිව්වේ දැන් උපාදානේ පෙරේත ආත්ම වලට ගෙනනවා කියලා. ඒ වගේ තමන් ඇබ්බැහි වෙච්ච දේවල් වලටත් අත්හැරීම ටක් ගාලා හදාගන්න ඒ හිත පුරුදු කරන්න පුළුවන් ඊට පස්සේ. එහෙනම් අපේ හැමදෙනාම දේශනාවේදී ඔබ වහන්සේ සිහිපත් කරපු කාරණාවක් තිබුණා. දැන් අපි මේ කියන්නේ පෘථග්ජන මට්ටමේදී ඉන්ද්‍රිය ධර්මයන් මේ නැහැ කියන්නේ පෘථග්ජන මට්ටමේදී ඉන්ද්‍රිය ධර්මයන් නැහැ කියන කාරණාව ඔබ සිහිපත් කළානේ. එතකොට අපිට තියෙන ශ්‍රද්ධාව මොකක්ද අපේ හැමදෙනාම? ඒ කියන්නේ පෘථග්ජන කියන එකත් මට පොඩ්ඩක් අර්ථ ගන්නවන්න. සෝවාන් සහ පෘථග්ජන අතරත තව ස්ථාන තියෙනවද? වරුණ මේ ඔය ඉන්ද්‍රිය ධර්මයක් කියලා කියන්නේ ශ්‍රද්ධාව කියලා කියන්නේ අපිට බුදුරජාණන් වහන්සේ කියන ගෞරවයක් තියෙනවා. හැබැයි මේ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් විදිහට වඩන ශ්‍රද්ධාව කියන්නේ අනිත් පැත්තෙන් තියෙන ප්‍රඥාව තියෙන. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා. මෙන්න මේ ප්‍රඥාවත් එක්ක වැඩෙන එකක් තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඒ කියන්නේ ධර්මයක් විදිහට වැඩෙනවා. ධර්මයක් විදිහට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන තමයි පහදින්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කියන පැහැදීම එන්නේ ධර්මයේ ඔස්සේ ප්‍රඥාවෙන් එන එක. දැන් ඔබ නිකන් හිතන්න බුදුරජාණන් වහන්සේලා මේ ගුණ තියනවා කියලා අපි අද කොච්චර
කතා කරත් මේ වර්ණ බැරි වෙලා හරි කෙනෙක් මැරිලා ඔන්න හිතන්න උපදිනවා කොහේ හරි වෙන ආගමක. එහෙමයි. හරිද? එයා වෙනත් ශාස්ත්‍රවරයෙක් පිළිගත්ත ඒ ශාස්ත්‍රුන් වහන්සේ බොහෝම තදින් බැලඳගත්ත ආගමක පවුලක උපදිනවා. එහෙමයි. දැන් මෙහෙම බුදුහාඳුරෝ මෙහෙමයි කියාගෙන හිටපු කෙනා. දැන් ඔය සමහර ඉන්නවනේ වරුණ ජාති කාලය ඔයගේ ජාති වාත්සල්‍ය ඕනේ තියන අය ඉන්නවනේ. ඉතින් හරි මේ බුදුහාඳුරෝ විතරයි අපිට ආයිතින් වෙන කවුරුත් ඕනේ නැහැ කියාගෙන ඉන්න. හැබැයි කෙලෙස් මාළු. එහෙමයි. බැරි වෙලා හරි වෙන ආගමක ඊළඟ ආත්මික පුදුනොත් එහෙම ඒ ආම තමයි බුදුහාඳුරන්ටත් ගරහා කර කර ඉන්නේ. එහෙමයි. ඒ නිසා ඇතැම් බුදු කෙනෙක් වර්ණනා කරාය පැහැදුනාය කියන එක මේ ඉන්ද්‍රියක් විදියට ශ්‍රද්ධාවක් කියන්න බෑ. දැන් සුනක් අත්ත මහාන වෙන්න කලින් බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම වර්ණනා කර කර හිටියා. එහෙමයි. වාසියට වර්ණනා කරන අයත් ඉන්නවා. ඔව්. දැන් ඇත්තටම සුනක් අත්ත වර්ණනා කළේ ඒ වෙලාවේ తాවකාලිකව අප පැහැදීමට. එයා මොකොත් බුදුහාඳුරේ වාසියක් බලාපොරොත්තු වුණත් නෙමෙයි. එයාට පැහැදීමක් තිබ්බා ඒ වෙලාවේ. ඒ පැහැදීමට වර්ණනා කළා. යට වුණා මහාන වෙන්නේ. යා මහාන වුණා. හැබැයි ඉන්ද්‍රිය ධර්මයක් විදිහට වැඩලා නැහැ. ඉන්ද්‍රිය ධර්මයක් විදිහට ආවා කියන්නේ නිවනට උපකාරී වෙන ශ්‍රද්ධාව. එහෙමයි. ඒක නිවනට උපකාරී වෙනවා කියන්නේ යථාර්ථය වැටහෙන්න අවබෝධය ඔස්සේන ශ්‍රද්ධාව. අනේ මේ කියපුව ඇත්තනේ. අනේ එහෙමන්නේ. එතකොට අරයට තිබුණ එහෙම ගන්න මේ බුදුහාඳුරන්ට ඉරිදි පාන්න පුළුවන් හරි බලයක් තියෙනවා. එහෙම එන එකක්. දැන් ඔය විශේෂ බලයක් තියෙන කෙනෙක් හැකියාවක් තියෙන කෙනෙක් දැක්කමත් මිනිසුන්ට එන්නේ එයාට මෙච්චර දේවල් කරත හැකි මෙහෙම හැකියාවක් තියෙනවා. එහෙම පහදින්නේ. දැන් ස්වාමීන් වහන්සේ නමක් වුණත් මොන හරි දක්ෂ විදියට වැඩ ටිකක් කරාට පස්සේ අපි කියන්නේ ඇත්තටම සෑහෙන වැඩ ටිකක් කරන කෙනෙක් කියලා පහදින්නේ. මේ දැන් මම දැක්ක අර එක්තරා ස්වාමීන් වහන්සේ නමක් යම් ධර්ම විකෘතීන් වෙනකොට ඒකට බැන හිටපු මිනිස්සු ඒ ස්වාමීන් වහන්සේගේ කෘෂිකාර්මික ශක්තිය ඉස්මතු කරලා උන්වහන්සේ එක්තරා ආයතනයක් ගොඩනැගුවා මේ කුරුණෑගල පැත්තේ. ඒ ආයතනය ගොඩනැගුවට පස්සේ අර හාමුදුරුවන්ගේ ධර්ම කාරණා සම්බන්ධ ගැටලුවක් ඇතුව චෝදනා කර හිටිය සමහර මිනිස්සු මේ ස්වාමීන් වහන්සේගේ මේ ක්‍රියාව දැකලා කියනවා මට දැන් නම් උන්වහන්සේ ගැන පැහැදීමක් එනවා කියලා. මේක දැකලා උන්වහන්සේ සෑහෙන වැඩ ටිකක් කරන රටට අවශ්‍ය චරිතයක් මට අන්න දැන් පැහැදීමක් එනවා. අන්න එතෙන්දී ඒ පැහැදීම උනත් ඔය අවබෝධයෙන් එන්න ඕන පැහැදීමක් නෙමෙයිනේ. ඒක ඇවිල්ලා ඔන්න දැන් මේ හඳුරෝ කෘෂිකාර්මයේ පැත්තෙන් එන වැඩ ටිකක් කරනවා මෙහෙමයි කියලා උන්වහන්සේ විවිධ නිෂ්පාදන කරලා තියෙනවා කියලා ඒකට පහදිනවා. මේක තමයි රටේ මේ සිද්ධ වෙන්න ඕනේ හැමෝම මේ දේ කරන්න ඕනේ කියලා ඒකට පහදිනවා. එතකොට ඒ පැහැදීම් අපැහැදීම් කියන හැමතිස්සෙම වෙනස් වෙනවා වරුණ. අපි කෙනෙකුට පැහැදෙන්න ඕන අපේ සානංශ ක්‍රියාවටද නැත්නම් පුද්ගලයාටද? බුදුරජාණන් දැන් සමහර වෙලාවට වරුණ පුද්ගලයාට පහදිනවා කියන එක සිද්ධ වෙන්නේත් මොකක් හරි හේතුවක් මොකක් හරි යාගේ කල්කිරියාවකටනේ. ඒ ක්‍රියාවට පහදිනවා. දැන් පුද්ගල පැහැදීම් කියන එක සමහරලාවට නළු නිලියන්ට ගායක ගායිකාවන්ට ක්‍රියාවම නෙමෙයි. එයාගේ තියෙන ශරීරයට මොන හරි දෙයකටත් පහදින වෙලාවල් එනවා. සමහරලාට ඒ ශාරීරික ක්‍රියාවක් දැන් ශාරුක් ખાන් මේ ඇහි බැමේ හරි ලස්සන්ට මේ සමහරලාවට ඇහි බැමි වලින් පවරංග බානවා. මට සමහරව ඇහිලා තියෙනවා අභිනය සම්බන්ධව. ඔව්. ඒත් ඉතින් ක්‍රියාවක්නේ. ඇහි බැමි බැලුවත්. හරිද? ක්‍රීඩකයන්ට පහදිනකොට එයාගේ හැකියාව බැලුවා ඒත් එයාගේ මොකක් හරි ක්‍රියාවක්. ගතිගුණම නෙමෙයි. මේ දක්ෂතාවය හෝ මොනවා හරි. දැන් අර කියපු ස්වාමීන් වහන්සේගේ දක්ෂතාවයකට නෙවෙයි පහදින්නේ. ගතිගුණ නෙමෙයි සමහර කෙනා මට උන්වහන්සේගේ ගතිගුණ වල මං කැමති නැහැ. උන්වහන්සේ කතා කරන ලාසෙට කැමති නැහැ. හැබැයි උන්වහන්සේ වැඩ කරන හැකියාවට මං කැමතියි කියනවා. ඒ වගේ මං කියන්නේ බුදු කෙනෙකුටත් ඔන්නම් පහදින්න පුළුවන්. ඒ පහදින ඒවා උන්වහන්සේගේ තියෙන ශ්‍රාවක ස්වභාවය උන්වහන්සේ මේ ලෝකේ යම්කිසි පිළිගත් සාස්ෘණ වහන්සේනමක් කියන එකට මිනිස්සු පහදින්න පුළුවන්. හැබැයි පහදින මනුස්සය ඊළඟ ආත්මික බුදුහාඳුරන්ට විරුද්ධව කටයුතු කරන්නත් බැරි නෑ වරුණ. ඉන්ද්‍රිය ධර්මයක් විදිහට ගොඩනගෙන කෙනා කියලා කියන්නේ ඒ පැහැදීම ඊළඟ ජීවිතයකදී වුණත් ඒක මේ වෙනස් වෙන්නේ නැතුව එන පැහැදීමක්.
සමහර අය ඉන්නවා අන්‍යාගමික පවුලක ඉපදුනත් අන්තිමේදී ධර්මයේ වැළඳ ගන්නවා. එහෙමයි. ඒ ධර්මයේ වැළඳ ගන්න සමහරවට අර ඉන්ද්‍රිය ධර්ම වලින් යාට තියෙන්න පුළුවන් අතීත ජීවිතවලත් පුරුදු පුහුණු කරපු හැකියාව. එහෙමයි. ඉතින් එහෙම අය මෙතෙන්ට එනවා. මම අර ස්වාමීන් වහන්සේ ගැන කියපු කාරණාවේදී මට එක දෙයක් මතක් වුණා මේ මට ඊයේ එක හාමුදුර කෙනෙක් කියනවා බලන්න සමහර අය ගිහි අය දැක්කම හිතනවලු අපරාධ මෙයා ගිහි ගෙදර මෙයා මහාන් වුණා නම් කොච්චර වටිනවද කියලා. එහෙම සමහර ගිහියෝ දැක්කම හිතනවා. සමහර ස්වාමීන් වහන්සේලා දැක්කම හිතනවලු අපරාධ මේ සංස මහාන උනේ මේ සංස ගිහිව හිටියනම් කොච්චර හොඳද කියලා හිතනවා කියලා. හරිද? ඒකට ගිහිය දිහා දැකම හිතන එකයි පැවිද්ද දිහා දැක්කම හිතන එකයි දෙකක් තියෙනවා. ඒත් අර මොකක් හරි දෙයකට පැහැදෙලානේ. මං කියන එක මොකද්ද කියලා තේරෙනවනේ. ඒකට වර්ණ මේ ඔතන අපි සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ගැනත් ඒ වගේ පහදින මිනිස්සු සෑයකට ගිහිල්ලා වඳී ගරු කරයි. ඒව නෙමෙයි මං කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ පංච උපාදානස්කන්ධ ගැන, භාග්‍යවතුන් වහන්සේ වදාළ ආයතන ගැන, පටිසමුපාද ගැන අවබෝධයක් එද්දි අනේ මේ බුදුහාඳුරු කියපු එක ඇත්තනේ කියලා අන්නේ ඔස්සේ නේද ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව තමයි ඉන්ද්‍රියක් විදිහට වැඩෙන්න ගන්න වරුණ. ඒ ඔස්සේ තමයි අර ඇහි ඇත්ත ස්වභාවය අවබෝධ වෙනකොට ඇහැ ඔස්සේන අකුසල් දුරු කරන්න වීරියක් එන්නේ අන්න එතකොට ඉන්ද්‍රියක් විදියට. සිහිය පිහිටන්නේ එතකොට ඉන්ද්‍රියක් විදියට. ඒ කියන්නේ මේ නිවන් මාර්ග ඔස්සේන ප්‍රඥාවෙන් එන ශ්‍රද්ධාව. ඉතින් අපිට මේ ඉන්ද්‍රිය වර්ධනය නැත්නම් අපි ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වශයෙන් වඩන ආකාරය අපි ප්‍රගුණ කරන්නට ඕන වැඩි වශයෙන් ඒ සඳහා යොමු වෙන්නට ඕන. එතෙක් මම හිතන්නේ තව ඉදිරි දේශනවලදී තවත් අපිට ඒ සඳහා අවකාශ ලැබේවි. තව බොහෝ දේවල් නම් තිබෙනවා අපේ ස්වාමීන් වහන්සේ සුරේ සාකච්ඡා කරගෙන අනුශාසනා ලබන්නට. නමුත් කාලය හරස් වෙලා තිබෙන්නේ ඉදිරි වැඩසටහන්වලදී සඳහා අපි අවස්ථාව උදා කරගනිමු. අද වැඩසටහනෙන් අපිට සමුගන්න කාල වේලාව උදා වෙලා උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලස්ස නිර්මාතෘ අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ සුපුරුදු විදියටම සෙනසුරාදා සිත්නිත අසුපුවට වැඩම කරලා මේ දායාදේ ඔබට ලබා දුන්නේ. මම හිතන්නේ සමාජීය සත්වයන් විදිහට සමාජයේ කටයුතු කරන අපට මේ තුලින් ගත හැකි ආදර්ශ බොහෝමයක් තිබුණා අද දේශනාව සහ සාකච්ඡාව තුළ. ඉතින් මේ දේවල් ඔබ නිවිහැනෙහිල්ල හිතලා නැවත නැවත මෙනෙහි කරලා බලන්න. එතකොට ඔබට හැඟේවි දැනේවි. ඒ ඔස්සේ ක්‍රියාත්මක වෙන්නට යොහුසුළු වෙන්න. net fm බණ කියන YouTube නාලිකාව ඔස්සේ ඔබට පුළුවන් මේ බණ නැවත අහන්න. ඒ සඳහා අවස්ථාව ඔබට තිබෙනවා. සෙන්සුරාදා සිත්නිත අසුපුව නැවත ශ්‍රවණය කරලා ඒ සඳහා අපේ ඉන්ද්‍රිය ධර්මයන් වඩන ආකාරය තවදුරටත් පැහැදිලි කරගෙන අවබෝධයෙන් ඒ සඳහා යමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ සඳහා අපේ සිත් පුබුදු කර පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට උතුම් වූ චතුසත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ කුසල හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් සිත්නිත අසුපුවෙන් සමුගන්නවා. හැම දිනකටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.